ගෝලීය දේශපාලනයේ ශ්‍රී ලාංකේය අවකාශය නිදහස් සංවාද වැඩබිම. ආයිබෝයි. අපි ටිකක් පරක් වුණාට අනිවාර්යයෙන්ම නිදහස් සංවාද වැඩබිම මෙන්න පටන් ගත්ත මගේ වම් පැත්තෙන් රංජන් රාමනායක. අපි ඔබට කලින් කියපු විදිහටම ඔන්න වැඩේට බැස්සා. 2018 අගෝස්තු 31 මේ මාසේ අන්තිම දවසේ මේ සූදානම් වෙන්නේ අතිශය වැදගත් අතිශය තීරණාත්මක පුළුල් සංවාදයක් ගොඩනගන්න. මේ වෙනකොට ඥානසාර හාමුදුරුවෝ බන්ධනාගාරගත වෙලා තියෙනවා. ඒ පිළිබඳ විවිධ වාද විවාද චෝදනා යෝජනා තියෙනවා. අනිත් පැත්තෙන් ඒ කතාවේම අනිත් කොනක රංජන් රාමනායකට එදිරිව අධිකරණයට බලපෑම් කර අපහාස කරා කියන වගේ චෝදනාවක් මත වෙනම නඩුවක් දිගහැරෙමින් තිබෙනවා. මේ සියල්ල දිහා මිනිස්සු විවිධ කතා කියමින් බලාගෙන ඉන්නවා. ජනප්‍රිය ජනමාධ්‍යවල මේවා උණුසුම් ප්‍රවෘත්තිමවනවා. සමාජ මාධ්‍යවල නිකන් විහිළු කතා වල සිට බැරෑරුම් සාකච්ඡා දක්වා මේවා දිගහැරෙනවා. අවසානයේ ප්‍රශ්නයක් ඉතිරිව තිබෙනවා. මේ කතා දෙකේම එක සමාන පොදු සාධකයක් තිබෙනවා. ඥානසාර හාමුදුරුවන්ගේ කතාවෙත් රංජන් රාමනායකගේ කතාවෙත් පොදු සාධකය තමයි මේ දෙදෙනාගේම ප්‍රශ්නය ඔවුන් දෙදෙනාගේම පුද්ගලික ප්‍රශ්නයකට සම්බන්ධ නැහැ. එය තමන්ගේ ප්‍රශ්නයක් නොවන නිසාම පොදු ප්‍රශ්නයක් වන නිසාම පොදු සාධකයක් බවට පත්වන නිසාම ඒ දෙපැත්තම එක තැනකට ගෙනල්ලා මැද මහා සංවාදයක් ගොඩනගන්න ඉතිහාසය අපට බල කරනවා. ඊටත් වඩා වැදගත් කාරණයක් මෙතන තිබෙනවා. මම පුද්ගලිකව ජනමාධ්‍යකරුවෙක් හැටියට දේශපාලන ක්‍රියාකාරකෙක් හැටියට ප්‍රධාන නඩු දෙකකට මුහුණ දුන්නා. එකක් යුදාධිකරණයේ හරහා අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දක්වා, අනෙක ජල රකුසන්ට එරෙහිව කියන මෙන්න මේ කෘතියට එදිරිව දැවැන්ත නඩුවක්. ඒකත් ජනමාධ්‍ය මග හරපු නඩුවක්. මේ තියෙන්නේ යුදාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය අතර ගියපු නඩුව. මේ තමයි ආමියාමි කියන කෘතිය. මේ පොත් දෙකත් එක්කම අධිකරණය පිළිබඳ දැවැන්ත සංවාදයක් ඉතිහාසයේ හිර වෙලා තියෙනවා. ඒ නිසාම රංජන් රාමනායක එක කතා කරන්න අනිවාර්යයෙන්ම මට වගකීමක් සහ අයිතියක් තිබෙනවා. ඒ නිසාමයි රංජන් ඔබ අද කැඳවන්නේ. අයිබෝන්. රංජන් සහ මාව ඔබ මීට කලින් දැක්කා දෙරණ 360 වැඩසටහන. මේ වැඩසටහනේ ආකෘතිය වෙන එකක්. මේ වැඩසටහනේ ආකෘති වෙන එකක්. මෙතනදී අපි උත්සාහ කරන්නේ රංජන්ගේ නොවන නඩුවක් ගැන සමාජමය කාරණයක් ගැන පුළුල් සාකච්ඡාවකට ගන්න. මතක තියාගන්න නැවතත් මම කියනවා මේ නඩුව රංජන්ගේ නෙවෙයි. රංජන් දැන් මේ වෙනකොට නඩුවේ එක්තරා තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු බලාගෙන ඉන්නවා ඔබ හිරියයිද නැද්ද කියලා. මේ තමයි කතාවේ. එතන ඉහාට මොකුත් කාගේත් ප්‍රශ්නයක් නැහැ. ඔබට මේ දැන් අභ්‍යන්තරයට යන්න කලින් මේ කතාවේ දැනට ඔබට මිනිස්සෙක් හැටියට කොහොමද දැනෙන්නේ මේ සිද්ධ වෙච්ච සිදුවීම් පෙළ දැන් සිද්ධ වෙන සිදුවීම් පෙළ ගැන ඔබට පසුතැවීමක් තියෙනවද? නෑ මේ කරපු වැඩේ හැරි මම මේ සඳහා හිටගෙන ඉන්න ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා ඔබට හිතෙනවද? මුලින්ම බොහොම ස්තුතියි චාපා බණ්ඩාර මහත්මයාට නිදහස් කියන මේ ජනතාව බොහොම ආසාවෙන් අරමන වැඩසටහන මාව ආරාධනා කිරීම ගැන ඔබ අහුව ප්‍රශ්නය පසුතැවීමක් තියනවාද කියන එක. ඇත්තෙම මම හිතනවා ඔබ කියන වගේම සමාජ ක්‍රියාකාරයෙක් මමත් ඔබ වගේම එදා ඉඳලා අපි සටන් කළා මේ පොදු අයිතීන් වෙනුවෙන්. මම හැමදාම මම විශ්වාස කරනවා මම හැමදාම වොයිස් එකක් නැති හඬක් නැති හෙල්ප්ලස් කියන්නේ මේ ආධාරයක් නැති ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා මම හිතනවා. මම දන්නේ නැහැ කොච්චර දුරට ජනතාව ඒක විශ්වාස කරනවද කියලා. මම හිතනවා ජනතාවත් ඒක විශ්වාස කරනවා ඇති කියලා. ඉතින් ඒ අයගේ හඬ වෙන්න තමයි මම මේ ප්‍රකාශ කළේ. ඒ කියන්නේ මම අත්දැකීමෙන් දන්නවා චාපා උසාවියකින් පිටතට එන බහුතර ජනතාව සතුටෙන් නෙමෙයි යන්නේ. ඒක ඔබත් පහුගිය ටිකේම මේ වාද විවාදවලදී මම දැක්කා කියනවා. උසාවිය තියන්නේ නීතිය තියන්නේ හඬක් නැති මේ බලයක් නැති පුද්ගලයෙක්ට නීතිය ඉදිරියේ සමානව සලකන්න කියලා මම හිතනවා. ඒක තමයි නීතිය දෙවඟනගේ ඇස් වසා තියෙන්නේ, එක අතක තුලාවක් තියෙන්නේ, එක අතක මෝහත් කඩුවක් තියෙන්නේ. මේ සියලුම සංකේත වලින් කෙරෙන්නේ සියලු දෙනාටම නීතිය සමානයි කියලා ඔප්පු කරන සංකේතයක් හැටියට කියලා මම හිතනවා. අපිට උගන්වලා තියෙනවා. නමුත් පහුගිය ටිකේ වුණේ ඒ දේ නෙමෙයි හින්දා තමයි මගේ අතින් මේ වගේ ප්‍රකාශයක් කෙරුණේ. ඒ ගැන මට කිසිම පසුතැවීමක් නැහැ. මම හිතනවා ඒක මම කරන්න තිබුණේ මීට ඉස්සර කියලා මම හිතනවා. ඒ වගේම ඔබ කිව්වා වගේ ඒකට ලැබෙන
දඬුවම ගැන මම කවදාවත් මම හිතන්නේ මම SP දිසානායක SP දිසානායක කියන දේශපාලඥයා ගේ නඩුව සහ ඥානසාර ස්වාමින් වහන්සේගේ නඩුවත් එක්ක මගේ නඩුව සමාන වේ කියලා මම හිතන්නේ නැහැ. SP දිසානායක ඒකන කියන්න පුළුවන්ද කමන්න? අනිවාර්යයෙන්. දැන් SP දිසානායක මහත්මයාගේ නඩුවේ මම දන්න විදිහට චාපා මහත්මයා එතන ඩීල් එකක් උනේ. මම ඒක නේද මම මේක අධිකරණ ජුස්ටිස් කියන්නේ ඒකත් හොඳ උදාහරණයක්. SP දිසානායක මහත්මයාට පණිවිඩයක් ආවා හිටපු අගවිනිසුරුගෙන් සමාව ඉල්ලන්න කියලා. ගිල්ටි කියන්න අනිත් හරිය මම බලා ගන්නම් කියලා. ඉතින් ඔහු බොහොම හොඳින් ලෑස්ති වෙලා ගිහිල්ලා ගිල්ටි කියලා කිව්වා. මම වැරදිකරු කියලා කිව්වා. ඇතුළට දැම්ම අවුරුදු දෙකකට. ඒතකොට ඒ නඩුවයි මේ නඩුවයි සමාන කරන්න බෑ. මොකද මම කවදාවත් ජීවිතේට ගිල්ටි කියලා කියන්නේ නැහැ. මම කියන්නේ මම නිවැරදි. මම ජනතාව පැත්තකින් මම කියන්නේ මම නිවැරදි. මේක ජනතාව ගැන ජනතාව බහුතරයක් දුක් විඳින ගැනයි මම කිව්වේ කියලා. ඥානසාර ස්වාමීන් වහන්සේගේ ගරුතර ඥානසාර ස්වාමීන් වහන්සේගේ නඩුවේ උන්වහන්සේ අධිකරණයක් ඇතුළට ගිහිල්ලා අධිකරණයේ සිට අවසර නොගෙන විනිසුරුවරයෙක් සමග වාදයකට රංග කවුද රංග දසනායක කියන විනිසුරුවරයෙක් සමග වාදයක පැටලිලා එතන ඒ වගේ හැසිරීමක් එක්ක වුණ දඬුවමක් ඒක. මගේ ප්‍රශ්නේ මම මේ කිසිම දෙයකට සම්බන්ධ නැති අරලියගහ මන්දිරයේ ගෲප් මීටින් එකක් ඉවර වෙලා අගමැතිතුමා එක්ක එළියට ඇවිල්ලා සිරසේ ධනංජය කියන මාධ්‍යවේදියා මේ රටේ සහ අධිකරණය ගැන මගෙන් ප්‍රශ්නයක් අහපුවම මම කියනවා ලංකාවේ බහුතර මම කියන කතාවෙත් ඔවුන් උකහා ගන්නේ පොඩි කෑල්ලයි. මම කියන්නේ ලංකාවේ අධිකරණ ඇමතිතුමා නීතිඥයෙක් වුණාට කමන්නේ නැතය. නමුත් ඔහු ව්‍යාපාරිකයන්ට කඩ යන කෙනෙක් නොවිය යුතුවා වගේම ඔහු ජනතාවට කඩ යන කෙනෙක් විය යුතුයි හරියට බැරිස්ටර්වරයෙක් වන මහත්මා ගාන්ධි වගේ කියලා කියනවා. ඒව මුකුත් දාන්නේ නඩුවට. ඊට පස්සේ මම කියනවා මේ ලංකාව වැඩියෙන්ම විනාශ කළේ අර සිරිනම් ස්වාමීන් වහන්සේ කියන වගේ පාලකයෝ සහ පූජකයෝ ඒ අතරින් බහුතරයක් නීතිඥවරුන් සහ බහුතරයක් විනිසුරුවරුන් කියලා තමයි මගේ කතාවේ කියන්නේ. එතකොට ධනංජය අහනවා සිරසේ මාධ්‍යවේදිය නැවත බහුතරයක් කියලා ඔබ බලාපොරොත්තු වෙන්නේ කීයද කියලා. එතකොට මම කියනවා 95% විතර වගේ කියලා. ඒක තමයි අල්ලගෙන විජේදාස රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායමක් ඔහු අපේ කැබිනට් ඇමතිවරයෙක් මගේ කිසිම තරහක් දුක් මේ වෛරයක් නැහැ ඔහු එක්ක මහරගම ප්‍රාදේශීය සභාවේ ඡන්ද ඉල්ලපු විශ්‍රාමික නාවික හමුදා සෙබළෙක් වන සුනිල් පෙරේරා සහ මේ සුදන්ත හිමි අපේ සුදන්ත හිමි මේ සිහලරාවේ හවු රාවණ බලේ කැදවුම්කරු උන්වහන්සේ මගේ හොඳ මිත්‍රයෙක්. එතුමාලව සුප්‍රීම කෝට් එකටම නඩුවක් දානවා. ඒ කියන්නේ මට නොගැලවෙන විදිහට. ඒ කියන්නේ මාව අන්තිම බෙල්ලට හිර කරන්නේ නැත්නම් පහළ උසාවියකට මේ නඩුව දාන්නේ. සුප්‍රීම කෝට් උසාවියේ නඩුව දානවා මා අපහාස කළා කියලා. ඉතින් අර ඔබතුමා මුලින්ම කිව්වනේ මේ අර නඩුව එක සම්බන්ධයක් තියෙනවා කියලා. මේ කියන්නේ ඒ උත්සාහ කළේ නෑ ඔබතුමා. මම කියන්නේ මම කියන්නේ ඒ නඩු දෙකට වඩා මේ නඩු දෙක මේ මගේ නඩුව වෙනස් කියලා මම හිතනවා. ඒ කියන්නේ මම මෙතන මේ ලයිව් එකෙත් මම සපත කරනවා. මම කිසිම කණ්ඩායමක් දාලා සමාව ඉල්ලන්නේ මා කියන වචන දැන් ඉල්ලාස් කරගෙන බෑ මේක අන්තර්ජාලය යනවනේ. මට මුත්‍රාශය ගල් නැහැ. මම කණ්ඩායමක් දාලා ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලන්නේ නැහැ. මම රෝද පුටුවෙන් යන්නේ මට යන්න වුණොත්. මම මේ කෙලින් කතා කරන්න ඔබතුමා එක්ක. මම SP දිසානායක මහත්මයා වගේ ගිල්ටි කියන්නෙත් නැහැ. මම not guilty. ඒ වගේ මට අසනීප වෙන්නේ නැහැ. මම දන්නේ සෝභා ධර්මයෙන් එහෙම දෙයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට සීනි නැහැ, කොලෙස්ටරෝල් නැහැ. මට ඔස්ටියෝපොරොසිස්, ජපනීස් එන්ටර්ප්‍රයිසිස් ඒවා මොකුත් නැහැ. ඒ තමයි මුත්‍රාශය ගල් නැහැ දැනට. ඉතින් මම කිව්ව මතේම මං ඉන්නවා.
මම ඔබතුමා ඉන්න මතේ වික්ටයිවන් මහත්මයා ඉන්න මතේ ප්‍රසන්න විතානගේ මහත්තයා ඉන්න මතේ එතකොට තව කවුද නන්දා මාල්ලි කිව්ව සින්දුව ඉන්න මතේ මේ වික්ටර් හාර්ලා බොබ් මාලිලා සහ මේ වියනාවල ෆිදෙල් කස්ට්‍රෝ කිව්ව මතේ ඒ මතේ මම ඉන්නවා මම කියන්නේ මේකට මම පසුතැවීමක් නැහැ මේ මම තාම ඒ මතේ ඉන්නවා සමා වෙන්න දීර්ඝ උත්තරයක් දුන්නා ඒකට කතා රංජන් මම අර පොදු සාධකයේ ගිනාවේ වෙන මානයක් මතු කරගන්න දැන් මේ එස්.බි. දිසානායක මම මෙතන ගේන්නෙම නැහැ හේතුව එස්.බි. දිසානායකගේ අර ඔබ කියනවා වෙන කතාවක් තිබෙනවා ඔව් දැන් ඔව් අප්මගුලක කිව්ව කතාවක් සහ ඒ කතාවට පසුබිම්වන චන්ද්‍රිකාගේ පාලන සමයට අදාළ වෙන කතාවක් තිබෙනවා දැන් ඥානසාර හාමුදුරුවොත් එක මම එකඟ නැහැ. ඔව්. පැහැදිලිවම ඥානසාර හාමුදුරුවන්ගේ මතවාදයේ හැසිරීම එක මම නැහැ. ඔව්. මගේ යෝජනාව හැබැයි මම මේ ගැන ලියලා තියෙනවා අන්තර්ජාලේ. මගේ යෝජනාව මේ මං පොදු සාධකය හැටියට පෙන්නන්නේ ඔබ දෙපොළගේම ප්‍රශ්නේ පුද්ගලික නැහැ. දැන් ඥානසාර හාමුදුරුවෝ පුද්ගලිකව මොකක් හරි අපරාධයක් මම කියන්නේ දැන් අධිකරණයට යන්න බෑ කාටවත්. අධිකරණයට ගිහලා අපිට එහෙම අභියෝග කරන්න බෑ. ඔව් විනිසුරුවරයෙක්ට. එහෙම බෑ. දැන් මගේ ලොකේෂන් එක වෙනස්. වෙනස් සිද්ධීන් දෙක වෙනස්. ඔව් මම මේ අඩලියගහ මන්දිරයේ පිටත කරපු සාකච්ඡාවක්. අනිවාර්යයෙන්. ඒතකොට මම කවදාවත් අධිකරණයක නඩුවකට බලපෑම් කරේ නෑ. ඕන. මම නමක් කිව්වෙත් නෑ. මම කිසි නමුත් මේ මට පෙන්න ගන්න ඕනේ මම කියා ගන්න උත්සාහ කරන්නේ දැන් අපි මට මතු කරගන්න තියෙන රංජන් දැන් මේ දෙකම පෞද්ගලික නෙමෙයි කියන්නේ. පෞද්ගලික නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට මේ ඥානසාර හාමුදුරුවෝ කාට හරි පිහින් යනලා හරි හොරකම් කරලා හරි එහෙම සිද්ධියකුත් නෙවෙයි. මම කියන්නේ දැන් සිද්ධීන් දෙක සමාන නෑ. ඔව් ඔව්. පොදු සාධකයක් මතු කරගන්න හදන්නේ මම ලංකාවේ මේ මොහොත වෙනකොට තියෙන තත්ත්වය තුල මේ අර විකුණන විකිණෙන සමාජය ඇතුලේ සියල්ල මගේ නෙවෙයි උඹලගේ කියලා එකක් වගේ තමයි හිතන්නේ ඔක්කොම. දැන් යම් පුද්ගලයෙක් නීතිය ක්‍රියාත්මක කරන්න ගිහලා මොකක් හරි අකරතැබ්බයක් වුණත් මිනිස්සු අයින් වෙනවනේ. මිනිස්සු බලන් ඉන්න මූ හිරියයිද නැද්ද? දැන් මේ සිරස ජනමාධ්‍යකරු ඔබෙන් අහන්නේ ඔබ අදහස් කරන්නේ කී දෙනෙක්ද කියලා මගේ යෝජනාව බලුකමට අහන්නේ. ඒ කියන්නේ මාව අහු කරන්න තමයි. දැන් රංජන් දැන් මම ජනමාධ්‍යකරුවෙක් හැටියට ගිහිල්ලා කාගෙන් හරි අහනවද මම අහන්නේ නැහැ. හේතුව මම මේක දන්නවනේ. ඔව් ඔව්. දැන් මම සාක්ෂිකරුවෙක් වෙනවා විනා දැන් ඔබ ගෙදල්ලා මට ඕක සපත කරන්න දෙන්න මම ඒක ඔබට මම පොත් දෙකක්ම පෙන්නුවේ මේ සිද්ධියම මුණ දෙනවනේ. දැන් මම ඔබ විශාල සටනක් කළා මම මේ සටනේ ඉන්නවා. දැන් මම මේ සිද්ධිය ඇතුළට එනවා විනා මම ඔබෙන් ඔබ අලුත් පාර්ලිමේන්තුවේ සීනියර් DIG කවුද අපේ මේ අජිත් රෝහණ වෙන්න ඕනේ. නෑ අනිත් එක්කලා හිටිය අපේ මේ කවුද අපේ මහත මේ හිටිය සීනියර් DIG කැලණි මට මතක් වෙන්නේ මම දන්නවා ඔහු තින්න තැන තමයි ඔබ කියන්නේ මේ රුපියල් 500 ගන්න එක රුපියල් 10 ගන්න එක නේ ඔබ බොහොම දීර්ඝ විස්තරයක් පැහැදිලිව රංජන් දැන් මෙතන මේක මතු කරගත්තේ නැත්තම් වෙන්නේ මම ඔබට කියන්න හදන්නේ දැන් මට පේනවා අන්තර්ජාලයේ සමා වෙන්න මට එක දෙයක් කියන්න මේ ළඟදී ජාප එක මට අමතක වෙන ඉස්සලා කියන්න ඕනේ මේ ළඟදී මම සුප්‍රීම කෝට් මේ පරිසරයට ගිය වෙලේ මා ළඟට ආවා නීතිඥවරු කීප දෙනෙක්. ඇවිල්ලා කිව්වා මට කිව්වා මේ ඉංග්‍රීසියෙන් ඔවුන් කිව්වා we are very angry with your statement. You said majority of the judges and lawyers are corrupt. Don't tell that again කියලා. මං කිව්වා ඉතින් ඒගොල්ලෝ උගත් නීතිඥ මහතුරු මං ගියා sorry about that sir. So what is the right statement? Can you please tell me what is the right statement? එතකොට ඒගොල්ලෝ කියනවා don't hereafter don't tell 99 මම හිතුවා මට ප්‍රශ්නයක් ඇති කරන්න ඕන වෙනවා කියලා. ඔවුන් කියනවා මට 95ක් කියලා කියන්න එපා. ඒක වැරදි. 99ක් කියලා කියන්න ඊට පස්සේ කියලා. මං හිතුවා මට මේ ඕන් මට මේ මාසාමුග අරගලයකට එනවා කියලා. ඒක හොඳ කතාවක්. ඒක හොඳ කතාවක්. මට කියා ගන්න ඕනකම තියෙන්නේ මේ වෙනකොට සමාජ මාධ්‍යවල රංජන් මේක දිහා අලුත් විදිහකට බලන්න කියලා මම යෝජනා කරන්නේ. දැන් ඥානසාර හාමුදුරුවන්ගේ අරගලේ වෙන එකක් වෙන්නේ නැති. අරගලයක් හරි සටනක් හරි ඒක කාට හරි පාවිච්චි වෙනවත් දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක. නමුත් දැන් එළිය කණ්ඩායම් බෙදිලා ඉන්නවනේ. දැන් මම කියන්නේ මෙහෙම කණ්ඩායම් දෙකක් බෙදිලා ගහගන්න එක ඇතුලේ තියෙන්නේ නැවත මේ කතාවමයි. අනිවාර්යයෙන්. ඒකට අවසානයේ වෙලා තියෙන්නේ ඇත්ත ප්‍රශ්නේ යට යනවනේ. ඔව් ඔව්. ඇත්ත ප්‍රශ්නේ තමයි දැන් මේ මේසේ කතා කරලා දවස් දෙකකට කලින් පාහියංගල ආනන්ද සාගර හාමුදුරුවෝ.
දැන් මේ හාමුදුරුවෝ විශාල අරගලයක් කරනවා මේ ස්වභාව ධර්මයේ වෙනුවෙන්. මං ඇහුවා මේ ඒ ස්වාමීන් වහන්සේ ඔය පුදුම හිටියේ. නීතිඥයෝ කීයක් ගත්තද කියලා. ඔබ වහන්සේගෙන් මෙහෙම මේ නීතිඥවරු මුදල් ඉල්ලනවාද වගේ අදහසක්. ඒතර මං S2 දැක්කනේ. ඉතින් ඒ S2 මං කියව ගත්තානේ. ඉතින් දැන් අපි පොදු අරගලයකදී මිනිස්සු ඒ අරගලයට සම්බන්ධ වෙච්ච මිනිහව බෙල්ල මිරිකලා බිත්තියට හේතු කළා ඒ මිනිහගේ සල්ලිත් ඉල්ලනවා නම් ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒක මම කියන්නේ ඕනෑම කෙනෙකුට අදාළයි පොදු ප්‍රශ්නයක් නම් කියලා මම යෝජනා කරනවා. මේක කියුන්නේ කොහොම මොකද්ද වෙලා තියෙන්නේ මුදල් කීයක්? මුදල් අරගෙන දිගටම. ඒක ඔහු කිව්වා මනෝහර ආර්.ඩි. සිල්වා නීතිඥවරයා ඔහු සමග ඔහු මේ උන්වහන්සේට බොහොම මේ කියන්නේ උදව් වෙන විදිහට වැඩ කරා කිව්වා. අනිත් සියලුම අය උදව් අරගෙන මේ මුදල් අරගෙන මුදල් ඉල්ලනවා. ඉතින් රංජන් ඒ කියන්නේ මේ පරිසරය රකින්න පොදු ප්‍රශ්නයකට පවා මුදල් ගන්නවනේ. දැන් මගේ තර්කය ඔබ කියනකොට පොදු ප්‍රශ්නයක් ලංකාවේ ඉන්න නාඩි වැටෙන සියලුම දෙනා මේක දන්නවා. ලංකාවේ පොලිසියට ගියාම මේ මිනිහා දුප්පත් නැති බැරි මිනිහෙක් නම් එක්ක 60 කනට පේන කාන්තාවක් නම් ඒ ඉරණම ඕන මිනිහ දන්නවා. ඒතර ඒක අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ බැරි වෙලාවට දික්ක සාධන අඩුවකට යම් කාන්තාවක් 60 කනට පේන කාන්තාවක් මැදිහත් වුණොත් වෙන බලයකුත් නැතුව ඒ කතාව මිනිස්සු කොහොමද දන්නවා. එතකොට ඔබ මේ කතාව කියනකොට කවුරුර ගිහිල්ලා අහනවා නම් මේ ඔබට මයික්‍රොෆෝන් එකක් දීලා කියන්න බලන්න කවුද ජජස්ලාගේ නන් ටික කියලා ඒ අහන්නේ බලුකමට. ඒක ප්‍රවෘත්තියක් කළා විකුණන්න පුළුවන්. මම කියන්නේ එතන අර්බුදයක් තියෙනවා කියලා මම කියන්නේ. මාව අමාරුවේ දාන මිසක් ඒක අවංක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මම දැක්ක ඔබ සහ ස්වාමීන් වහන්සේලා කට්ටියක් අධිකරණ භූමියේ මෙහෙම කතා කරනකොට ඇවිල්ලා ඔක්කොම කැමරා අටවගෙන බලන් ඉන්නවා. දැන් මොකද්ද වෙන්නේ? මම කියන්නේ මේක මේ හරියට අර මේ සිංහෙක් හරි කොටියෙක් හරි පැනලා මුවෙක් මරාගෙන කනකොට අර කොක්කු වටේ බලන් ඉන්නේ මස් කැල්ලක් කන්න. එහෙම සිද්ධ කියලා මම යෝජනා කරා. ඒ මාධ්‍යයේ හැසිරීම ඇත්තටම එහෙම වෙන්න බෑ රංජන්. එහෙම වෙන්න බෑ. අපිට ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මං ඊළඟට ඔබ රැගෙන යන වෙන තැනකට. දැන් ඔබේ මේ සිදුවීමත් එක්ක දැන් ඔබට සම්බන්ධ වෙනවනේ වෘත්තිකයෝ විවිධ ඒ කියන්නේ නීතිඥවරු ඔබට කතා කරන විවිධ අය ඇතිනේ ජනමාධ්‍ය තුල විවිධ අය. දැන් ඔබ මේ දැන් මාස ගණනාවක් තිස්සේ මේකට මැදිහත් වෙලා විවිධ ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙනවා කතා කරනවා වෙනවනේ. මේ අයගේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඔබ මුලින් දැකපු වෘත්තිකයෝ ඔබ ආමන්ත්‍රණය කරපු අය ඒ විදිහමද මේ මොහොතේ ওই වැඩේට සම්බන්ධ වෙන්නේ? ඔවුන් වෙනස් වෙලාදී සංවාදයට ඇවිල්ලාද? ඒක ඊටාම ප්‍රශංසනීය. මම ඒක මේ Facebook එකේ මේ බලන ජනතාවට කියනුනේ ඒ කියන්නේ මට තියෙන්නේ විශාල මේ හිතේ මේ ප්‍රණාමයක් ප්‍රශංසාවක් එයාට කරන්න ඕනේ. මා හිතන්නේ නැති හිටපු විනිසුරුවරු දැන් ඉන්න විනිසුරුවරු එතකොට සමහර ජනාධිපති නීතිඥයන් නම් කියන්න විදියක් නැහැ. සමහර නීතිඥයන් සමහර දිස්ත්‍රික් උසාවි වල විනිසුරුවරු ඔවුන් දන්නා තොරතුරු එක දිගට ගෙනත් දෙනවා. මගෙන් වෙලාවල් ඉන්නවා. මට සමහරවිට මගේ මාදිවල മന്ത്രി නිවාසයේ ඉන්න නිල නිවසට එනවා. අමාත්‍යාංශයට එනවා. පිටරට සිට මේ ප්‍රශ්න හින්දා රට දාලා ගිය අය ඊමේල් වලින් එවනවා. ඔවුන්ගෙන් ඔවුන්ට වුණ අගතිය මේ ඒකෙන් මට තේරෙනවා මම පහෝගිය ටිකේ මම ස්පර්ශ කරපු විවිධ විෂයන් බලද්දි මැද පෙරදිග විෂය තාම අපි කරගෙන යනවා. ඒකට එනවට වඩා පිරිසක්. එතකොට සමෘද්ධි, එතකොට කලා ක්ෂේත්‍රයේ ප්‍රශ්න, එතකොට පාසල් ප්‍රශ්න, ඒඩ්ස් හැදුණු දරුවන්ගේ ප්‍රශ්න, ඒවා සේරොන්ට වඩා මේකෙත් එන ඉල්ලීම් වැඩි, මේකෙන් අගතියට පත් වූ පාර්ශවය වැඩි, මේකෙන් ප්‍රතිඵලයක් බලාගෙන ඒ කියන්නේ ස්වාධීන අධිකරණයක් හරියට අධිකරණය හදාගන්න ඕන. කියන්නේ සියලු ජනතාවට මේ සාධාරණයක් වෙන සමාජයක් අධිකරණයක් හදාගන්න ඕන කියන පිරිස. ඒ කියන්නේ ලෙනින් රත්නායක අතින් දූෂණය වුණ රන්මැණික මට කතා කරනවා පොල්පිති ගමේ ඉඳන්. පොල්පිතිය ගමේ කතා කරනවා කියනවා අනේ පුතේ මට වාහනයක් එවන්න. මට ඇවිල්ලා ඔයාට කියන්න ඕනේ මේක. මං කියනවා කවුද ඔයා? අනේ මම දැක්ක පහුගිය ටිකේ මේ උසාවි ප්‍රශ්නෙට මේ පුතා මැදිහත් වෙනවා. මම ඉන්නේ පොල්පිති ගම. මම කිව්වා එහෙනම් අපිට වාහනයක් මෙහෙන් එවන්න ගියොත් අම්මේ මේ වියදම් දෙකක් වාහනයක් අරන් එන්න අපි ආපු ගා මුදල් දෙන්නම් කියලා. ඊට පස්සේ මං එයා ඇවිල්ලා හපුවම ලෙනින් රත්නායක කියන විනිසුරුවරයා කරපු සේරම විස්තර කියලා මම මගේ අතේ වෙලි තිබුණු මුදලුත් දීලා සජිත් ප්‍රේමදාස හරහාගේ ඒක උතරන් දෙන්න දැන් සේරම මේ වැඩ පිළිවෙල දියත් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ එයා කියනවා තව අනුරාධපුරයේ මේ රන්මැණික කියලා කෙනෙක්ට මේ දේ කරලා තියෙනවා. එයාවත් එක්කන් එන්න මේ කියලා මේ සටනට මේ දෙන සහයෝගය
චාප ඇහුවා වගේ වෘත්තිකයන් පමණක් නෙමේ. අසරණ වූ පීඩිතමය. ඒ කියන්නේ අර කොස් ගෙඩියක් කඩලා මේ නීතිය හමුව ගෙනාපු අය. එතකොට පොල් ගෙඩි 6ක්. එතකොට සිමෙන්ති කොට්ටයක්, බිස්කට් පැකට් එකක්. ඒ වගේ එතකොට ඊටාම සුළු අප මුදලක් ගෙවා ගන්න බැරුව මේ සිරගත වුණ අය. මේකී නොකී මේ අයගේ සහයෝගය තියෙනවා. ඉතින් එතනත් මම පොඩ්ඩක් කිරලා මැරලා මම මේක බාර ගන්නත් මම බුද්ධිමත් විය යුතුයි කියලා මම හිතනවා. සමහර අය මේක මිස්යූස් කරන්නත් හදනවා. ඒ කියන්නේ වැරදි විදිහට පාවිච්චි කරන තමුන් මත්ද්‍රව්‍ය වෙළඳාම් කරපු අය, කුඩු ගෙනාපු අය, ඒ වගේ දේවල්ට මේක මේ සටන හැල්ලු කරන්න දෙන්නට බෑ. නමුත් මම මේ අර බොහොම මේ පරීක්ෂණ කරලා බොහොම බුද්ධිමත් මේ ඒ කියන්නේ සාධාරණ දේවල් බාර අරගෙන මට හම්බෙන හැම අවස්ථාවෙම මම ප්‍රෙස් වල ඒවා කියනවා. ඒ වගේම මම අලුත්ම මම හිතන්නේ ඒක සදාචාරශීලී නොවන ට්‍රෙන්ඩ් එකක් පටන් ගත්තා කියලා මට චෝදනා තියෙනවා. සුප්‍රීම කෝට් එකේ නඩු ඉවරලා ඇවිල්ලා සුප්‍රීම කෝට් එක ඉස්සරහට ස්ටේට්මන්ට් දෙන එක. ඒක බොහෝ අය ඒ කියන්නේ නීති ක්ෂේත්‍රයේ අය කියනවා ඒක තාම කැත වැඩක් කියලා. ඒ කියන්නේ සුප්‍රීම කෝට් එකේ ඉදිරිපිට කවුරුත් ඒකට ගරු කරලා කතා කරලා යන්න ඕනේ. ඇයි එහෙම ස්ටේට්මන්ට් දෙන්නේ සුප්‍රීම කෝට් එකේ පරයන්තේ කියලා. ඒතර මම මේක කියන්නේ සුප්‍රීම කෝට් එක හදලා තියෙන ජනතා මුදල් වලින්. ඒ ඇවිල්ලා පොදු මුදල්, පොදු දේපල. එතකොට මේ සියලු දෙනා පඩි ගන්නේ, දීමනා කරගන්නේ ජනතාවගේ මුදල් වලින්. මම ජනතා නියෝජිතයෙක්. එතකොට ජනතා නියෝජිතයට එන ප්‍රශ්න මට ඇයි මේ සුප්‍රීම කෝට් එක ඉදිරිපිට ඊට ඇවිල්ලා කියන්න බැරි කියන එක. ඉතින් දැන් හැබැයි ඒක රැල්ලක් බවට පත් වෙලා අද මේ බොහෝ අය තමුන් මේ සුප්‍රීම කෝට් ඉදිරිපිට ඇවිල්ලා කතා කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේ ඒ විනිවිද ඒ ට්‍රාන්ස්පරන්සි එක පිට රටවල මම දැක්කා කවුද අපේ කැප්‍රියෝ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ කියන ඔබ මම ඔබට නිතර ෂෙයා කරනවා. මම ඔහු එවැනි මිනිසුරුවරු දකින්න මම හීන දකිනවා. ඒ විනිසුරුවරයාගේ ලායන්විතභාවය, මානුෂිකභාවය, තමුන් ඉදිරිපිට එන මේ චූදිතයාගේ දරුවව අරගෙන උකුලේ වාඩි කරගෙන ඔහු කරන ඒවා හරිම ඇඟට දැනෙන ඒ තමයි මේ ෆිදෙල් කස්ට්‍රෝ බලාපොරොත්තු වුණු විනිසුරුවරු. ඒ කියන්නේ ඔබ කෙනෙක්ව ඔබ ඉදිරියේ ඉන්න සිරකරුවා සිරගෙදර යවන්න නියමුතු මේ පුද්ගලයා පාංගෙඩියක් හොරා ගත්තේ කුමටද කියන එක. ඔබ සොයා බැලුවද උට රැකියාවක් තියෙනවද? ඔබ සොයා බැලුවද මේ බිස්කට් පැකට් එකක් ගත්තේ කඩෙන් ගිහලා ඇයි කියන එක? ඔබ හොයා බැලුවද මේ කොස් ගෙඩියක් කඩාගත්තේ ඇයි කියන එක? මේ අඹ ගෙඩි 6ක් කඩාගත්තේ ඇයි කියන එක සොයා බැලුවද? ඔබ ඒවා සොයා බලන්නේ නැතුව කෝටි ගණන් හොරකම් කරපු ඇමතිවරුන්ට එක විදිහකුයි ඒ අයට අපේක්ෂිත අප දෙන එකයි ඇන්ටිසිපේටරි බේල් දීලා ජනාධිපති නීතිඥයන් ගෙනල්ලා ඊට පස්සේ ඔවුන්ට පැය භාගයෙන් අප දෙන එකයි මෙවැනි අහිංසකම දුප්පත් මිනිසුන්ට මේ කරන පීඩනය ගැනයි මම ඒක ඒ දේ නොවෙන්න කියන සිහිනය සහ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ වැනි මිනිසුරුවන් ගැන මම මේ සිහින මවනවා. ඒ වගේම යාපනයේ මිනිසුරුවරයා ඉලංගෙච්ච මොකද්ද ඔහුගේ නම? චෙල්ල එකපාරට මගේ මතකයට එන්න ඔබේ සිද්ධි දන්න ඔහු හඬා වැටෙන ඔහු වෙනුවෙන් මිය ගිය ආරක්ෂකයා වෙනුවෙන් ඔහු වෙනුවෙන් ඉලංගේචම් වැනි විනිසුරුවරයා තමුන් වෙනුවෙන් මිය ගිය පොලිස් බටයාගේ බිරිඳගේ කකුල් දෙක අල්ලගෙන ඒවා හිතන්නේ නැති මම ඒ සිද්ධිය ඓතිහාසික සිද්ධියක්. ඒක මම ජනමාධ්‍යවල කතා කරා. ඉතින් අපි මේ හැම වෙලෙම අපි දෙන්නට තියෙන මේක චෝදනා මේකට බයිනවා කියන එකනේ. ඉතින් මේ අයට පහර දෙනවා කියන එක. මම කියන්නේ ඒ දෙවිවරු වගේ විනිසුරුවරු. ඔහුට කිසිම අවශ්‍යතාවයක් නැහැ. දැන් අර පොලිස් බටයා මැරිලා ඉවරයි. කිසිම ලාභයක් නැහැ. ඔහු අර මියගිය පොලිස් බටයාගේ දරුවෝ දෙන්නට පොලිස් බටයා මේ නිකන් අධ්‍යාපනය තරු ගොඩක් තියෙන ලොකු එක්කෙනෙක් නෙවෙයි. තාම සාමාන්‍ය RPC නිලධාරියෙක්. ඔව් ඒ කියන්නේ මේ කොස්තාපල් කෙනෙක්. ඒ කොස්තාපල්ගේ දරුවෝ දෙන්නගේ අධ්‍යාපනය බාර ගන්නවා. ඒ කොස්තාපල්ගේ මේ බිරිඳගේ දෙපා අල්ලලා අඬනවා.
එතන කිසිම බිස්නස් එකක් නැහැ. ගනුදෙනුවක් දැවැන්ත පෞරුෂයක්. දැවැන්ත පෞරුෂයක්. මේ මගේ මේ ගූ මේ බාන්න මේ ඒක මේ ගූස් පම්ප එක කොච්චර දැනෙනවද කියලා බලන්නේ. ඔහු ඔහු ඒ අඬා වැටෙන එක මට දරා ගන්න බෑ. ඔහු වගේ උගත් මේ විනිසුරුවරයෙක් දැන් ඊට පස්සේ පොලිස් බටයකින් සේවයක් හම්බෙන්නෙත් නැහැ. අන්න එතනයි වටිනාකම. සහ ඒ මොහොතේ මේ විනිසුරුවරයා ඒ විනිසුරුකම අමතක කරනවා. ඒ අර මනුෂ්‍ය එළියට එනවා. ඒක හරි. ඇවිල්ලා අඬලා ඒ කරන දේ මම හිතන්නේ ගේකුත් හදා දෙනවා. ඉතින් මං කියන්නේ මෙන්න විනිසුරුවරු මෙන්න නියම මහත්තුරු මෙන්න ෆ්‍රෑන්ක් කැප්‍රියෝලා මේ සරත්තෙන් සිල්වල විනිසුරුවරුද? හෙලිවැල්ලෙන් අහුවෙනවා දියවන්නාවේ. මිනිස්සු එක්ක ඉස්සරහට ඇවිල්ලා කියනවා මම හිරගෙදර යවන්න ඕන කෙනාව රජගෙදර ඇව්වා කියලා කියනවා. එක වතාවක්. ඊට පස්සේ කියනවා සමා වෙන්න කියලා කියනවා. ආයෙ ඇවිල්ලා කියනවා මා හිරගෙදර යවන්න ඕන කෙනාව රජගෙදර ඇව්වා කියපු කෙනාවම ජීවිතාන්තය දක්වා ජනාධිපති වේවා කියලා කියනවා. ඊට පස්සේ මේ ළඟදී ශානි අබේසේකර ඇතුළු පිරිස ගිහිල්ලා කීත් නොයාර් ගැන ප්‍රශ්න කරද්දී මට මතක විදිහට අදත් මම ප්‍රෙස් එකක් කියන කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110(3) ඒ වගන්තිය තියෙනවා විශ්‍රාමික විනිසුරුවරෙක් හෝ විනිසුරු දූරේ හිටිය ප්‍රාදේශීය විනිසුරුවරෙක්ට හෝ තමු විශ්‍රාම ගිය පසු කිසිම නීති කටයුත්තකට සහභාගී වෙන්න බෑ. පෞද්ගලික හෝ රජයේ දැනක ඉන්න බෑ. නීති උපදෙස් දෙන්න බෑ. මේ වගේ ව්‍යවස්ථාවේ 110(3) තියෙද්දී බොහෝ යනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ගෙදර. ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයා කීත් නොයාර්ගේ ප්‍රශ්නට කට උත්තරයක් ගන්නෙන්නේ අධිකරණ කටයුත්තක. අධිකරණ නිමිත්තක් ඒක. ඒක CID කටයුත්තක් නෙමෙයි. ගල්කිස්ස උසාවියෙන් ගන්නවා අධිකරණ නියෝගයක් ගන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා චූදි දෙන්නේ මේ කට උත්තරයක් ගන්න. ඒ යන තැනට මොහු ගිහිල්ලා එතන ප්‍රශ්න අහන්න තැනට ඉන්ටර්වියු කරනවා. ඇඟිලි ගහනවා. ඒක රෙකෝඩ් වෙනවා. රෙකෝඩ් කරපුව ගිහිල්ලා අධිකරණයේ වාර්තා කරනවා CID එක. ඉතින් මෙවැනි අග විනිසුරුවරු මොහාන් පීරිස්ගේ කතාව බැලුවොත් මම කතා කරනවා වැඩිද කමක් නැද්ද? අනිවාර්යයෙන්. මොහාන් පීරිස්ගේ භූමිකාව බැලුවොත් මොහාන් පීරිස් අන්තිම දූෂිත පුද්ගලෙක්. මට ඕන නඩු දාන්න මේ මෙතන පාර්ලිමේන්තුවේ නෙමෙයි මම ස්ථාවර නියෝගවලට මේ මුවා වෙලා කරන ප්‍රකාශ නෙමෙයි මේ නිදහස් කියන ඡාපා බණ්ඩාරගේ ප්‍රෝග්‍රෑම් එකේ කරන ප්‍රකාශ මොහාන් පීරිස් කියන පුද්ගලයා අන්තිම දූෂිත පුද්ගලෙක්. මට මේ කවුද අපේ මේ මෙගා මේ පොලිස් එකේ අපේ කවුද අපේ ඇමතිතුමා කවුද චම්පික රණවක මැතිතුමා බොහොම පැහැදිලි ඔහුගේ ගල් අඟුරු මේ ඒ කේස් එකේ වංචාගෙන ෆයිල් එකක් මට දීලා තියෙනවා. ඉතින් මොහු ජනවාරි 2015 ජනවාරි 9 වෙනිදා ලංකාවේ පළවෙනි පුරවැසියක් ප්‍රකාශයක් කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරනවා ඕපන් ස්ටේජ් එකේ මාධ්‍ය සියලු දෙනා ඉසිරිපිට. මා ග්‍රාම සේවක තනතුරේ සිට මම ඊට පස්සේ තනතුරු යම් දරලා සෞඛ්‍ය ඇමතිකම දරලා මම අගමැතිවරයාවත් වෙන්නේ නැතුව එකපාර තමයි ජනාධිපති වුණේ. මම මේවා ගැන වැඩි දැනුමක් නැහැ. මම දිනලා මම ජනවාරි 9 වෙනිදා ගෙදර ඉද්දී කපල් එකක් ඇවිල්ලා ඉන්නවා රෑ ගෙදර. රෑ 10ට පමණ. අහලා බලෝ මොහාන් ඇවිල්ලා කියනවා සේවකයා මොහාන් පීරිස් සහ ඔහුගේ හිටපු මේ අගවිනිසුරු සහ ඔහුගේ බිරිඳ ඇවිල්ලා ඉන්නවා කියලා. එතකොට එන්න කියලා කතා කරපුවම ඇවිල්ලා කියනවා හිටපු අගවිනිසුරුතුමා සර් මට මම විශ්‍රාම යන්න ඉන්නේ මට දිගටම මේ අගවිනිසුරු පුටුවේ ඉන්න දෙන්න. එහෙම දුන්නොත් ඊට ප්‍රතිඋපකාරයක් විදිහට මම තමුන්නාසට කැමති තීන්දුව හදලා දෙන්න. ඔබතුමා මනාප විදිහට උසාවිය මෙහෙवला දෙන්නම් කියලා කියනවා. එතකොට ජනාධිපතිතුමා කියනවා මට මේ අධිකරණය ගැන විශාල කනගාටුවක් ඇති වුණා. මේකද අධිකරණය කියලා. මේක ඔහු දෙතුන් වතාවක් කියනවා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියනවා ආයේ 10 වෙනිදා 10 වෙනිදාත් එනවා මේ පුද්ගලයා නෝනත් එක්ක ඇවිල්ලා කියනවා සර් මගේ වැඩේ කොහොමද මට බැයිද අගවිනිසුරුකම දෙන්න. ඊට පස්සේ මගේ සාක්ෂියක් තියෙනවා මම දකින දෙයක්.
පාප් පහසෙනවා 13 වෙනිදා ලංකාවට කටුනායක. මේ මගේ මේ වෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්ව මොහාන පීරිස් කිව්ව කතාවක් නෙමෙයි. මම දැක්ක දෙයක්. 13 වෙනිදා මම යනවා කටුනායක පාප් පහසෙන තැන. එදා ඇවිල්ලා මොහාන පීරිස් නැමි එනවා ජනාධිපතිතුමා ළඟට නෝනත් එක්ක. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඔහු දිහා රවලවල්ලා එහාට යනවා. ජනාධිපතිතුමා හැංගෙන්න තැනක් හොයනවා. මොහාන් පීරිස් පස්සෙන් එනවා මේ ප්‍රශ්න ගැන කියන්න වෙන්නේ නැති ඔහුව මගහරින තත්ත්වයක්. අගමැතිතුමා මගහරින තත්ත්වයක්. ඉතින් අගවිනිසුණු කෙනෙක් ඇයි එහෙම පල් වෙන්නේ? අර ගමේ වචනෙක් කිව්වොත් ඇයි එහෙම පීචං වෙන්නේ කියන එක. අපි මහින්ද රාජපක්ෂ මහත්මයා පෙරදුණු අවස්ථාවේ 2015 ජනවාරි 8 වෙනිදා රැත් අගවිනිසුරුතුමා ඉන්නවා අර්ලියගහ මන්දිරේ. කරුණානාථ හඟවත්ත මාල්ලි ෆොන්සේකා මහත්මියගේ මස්සින රසාදරි ෆොන්සේකා බැඳපු නිලි රජනගේ මස්සිනා ඉන්නවා. උදේ ගම්මන් පිළ ඉන්නවා. මේ අය ඉන්නවා මේ පරාජය ජයග්‍රහණයක් කරගෙන තව අවුරුදු දෙකක් ඉන්න බැයිද කියලා නීති උපදෙස් ගන්නට. ඉතින් අපි දුටුවේ චාපා මහත්මයා මට දැනුම තේරුණු තීම කාලේ කාලු මාමත් මට කියන්නේ ඒක කියන්න කියලා දැනුම තේරුම තියෙන කාලේ ඉඳලා මා දැක්ක අගවිනිසුරුවන 3 දෙනා මා දැක්ක මට දැනුම තේරුණ තියෙන කාලේ ඉඳන් සරත්තෙන් සිල්වා ශිරාණි බණ්ඩාරනායක මොහාන් පීරිස් මේ 3 දෙනාටම ශිරාණි බණ්ඩාරනායක මැතිණියට මගේ ගෞරවයක් තියෙනවා යම් ගෞරවයක්. නමුත් ඈට accounts 29ක් තියෙනවා කියලා මාධ්‍ය හරහා පළවෙනි මම හරියට දන්නේ අනිවාර්යයෙන් සහ ඇයගේ සැමියාට විශාල චෝදනාවක්. ඇයගේ සැමියාට විශාල චෝදනාවක් ඕස්ට්‍රේලියාවේ නැගණියගේ මේ ගෙවල් ගැන සහ වත්කම් ගැන චෝදනා තිබුණා. ඒ වගේම ඇය නාමල් රාජපක්ෂ නීති සිසුවාට කළ අනිසි උදව් AC රූම් එකක් සපයා දීම, ඔහු එනකම් බලාගෙන ඉඳීම, ඔහුට විභාගී වුණාට පස්සේ තොත්තුවක් දීම සහ නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ සිසුවා වැඩිම ලකුණු ප්‍රමාණයක් ගැනීම වැනි දේවල්. එතකොට මුල් ටිකේ ඊටාම හොඳ සහයෝගයක් දීලා දිවිනැගුම් මගනැගුම පනතට විරුද්ධව ඇය ක්‍රියා කරද්දී ඇයගේ සැමියාගේ ප්‍රශ්නේ මත ඇය විරසක වෙනවා. ඉතින් මම ලංකාවේ මේක අහන් ඉන්න ජනතාවට කියන්නේ මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එක චාපා බණ්ඩාර සමග නිදහස් ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්න ජනතාවට ඔබලාට දැනුම තේරුම් තියෙන කාලෙත් ඔබලා දුටුව අගවිනිසුරුවරු 3 දෙනාටම භයානක චෝදනා තියෙනවා. එතකොට මොහාන් පීරිස් මේ ශිරාණි බණ්ඩාරනායක සහ සරත්තෙන් සිල්වා අගවිනිසුරුවරු මෙසේ නම් ඔවුන් යටතේ වැඩ කරන අනිත් විනිසුරුවරු ගැන කවර කතාද? අනිත් එක ඊවා වනසුන්දර මැතිණිය මගේ බෙන්ච් එකෙත් ඉන්නවා. මට තීන්දුව දෙන්නෙත් ඉන්නවා. නමුත් මට මේක කියන්න වෙනවා. ඊවා වනසුන්දර මැතිණිය ලංකාදීපේ පත්තරේට මෙහෙම ප්‍රකාශයක් කරනවා. මම හැන්දෑවේ මම එළවලු ගන්නට මම වෙළඳසැලට ගියා. එතකොට මට කෝල් එකක් ආවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හිටපු. ඊවා ඔයා කොහෙද? අද හැන්දෑවට මාව හම්බ වෙන්න පුළුවන්ද? මගේ බැච්මේට්. මං හෙව්වා මොකද්ද සර් මගෙන් කෙරෙන්න ඕනේ? එන්නකො මාව හම්බෙන්න. පස්සේ මම හිටපු ජනාධිපතිතුමා හම්බෙන්න අර්ලියගහ මදුරට යනවා. මම පැයක් පමණ බලන් ඉන්නවා ජනාධිපතිතුමා නැහැ. ඊට පස්සේ ඔහු කලබලෙන් වගේ සුපුරුදු මිත්‍රශීලී මට මතකයි හොඳට සුපුරුදු මිත්‍රශීලී විදිහට පඩිපෙළ බහන් එනවා. අනේ ඊවා සමාවෙන්න මට පොඩ්ඩක් නිින්ද ගියා. ඔයාට මේ මම දෙන්න තීරණය කළා විනිසුරුකමද මොකද්ද? මට මතක විදිහට අගේ විනිසුරුකම නෑ. මට ඒ සිද්ධිය හරියටම මතක නෑ. ඒ ආටිකල් එකේ කියනවා. මම තීරණය කළා මේ විනිසුරු පදවිය දෙන්න. ඔබ මොකද කියන්නේ? එතකොට මම හිතනවා මගේ හිතෙන් එහෙම ලියනවා අය. මේ විනිසුරුවරු ඇත්තටම පත්‍රයට කතා කරන එක හොඳයි මේ මොන අර්ථයෙන් වුණත් මොන පැත්තෙන් වුණත් එතකොට තමයි ඇත්ත එළි වෙන්නේ. මේ අය ඇත්තටම ඔබදා වගේ මාධ්‍යවේදීන් කියලා මේ අයව මේ මාධ්‍ය හරහා අනාවරණය කරගත යුතුයි. ඇය කියනවා ඊවා ඔබගේ ජීවිතයේ එදා ඉඳන් තිබුණු ප්‍රාර්ථනාව සිහිනයනේ විනිසුරු රැකීම ඔබ මේකට හා කියන්නේ නැත්තේ ඇයි කියලා ඔහු ඇයගේ හිත කියනවලු. මේ ඇය ලියනවා. ඊට පස්සේ ඇ කියනවා සර් මම මේ ගැන හිතලා
මම පසුව දන්වන්න. ඊවා හිතන්න වෙලාවක් නැහැ. දැම්ම මට උත්තරයක් දෙන්න. ඊට පස්සේ මං හා කිව්වා. එතකොට ඊට පස්සේ අපි දකිනවා ඇයගේ දියණියගේ විවාහ මගුලේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා ඉන්නේ. එතකොට මේක බයස් නැද්ද තීන්දුවක් දෙද්දි? මේක බය මේ පුද්ගලයෝ පක්ෂපාතී විය යුතු නැද්ද? තමුන්ට මේ තනතුරු දුන්න පුද්ගලයාට වහලෙක් විදිහට ඉන්න ඕනේ කියන එක. ඉතින් එතකොට ඔවුන් දෙන්න තීන්දුව අනිවාර්යෙන්ම චාපා මහත්මයා දේශපාලන තීන්දුව විය යුතුමනේ. පහුගිය ටිකේ සරත් ආබ්‍රූගේ රියදුරු රාවේ පත්‍රයේ වික්ටර් මහත්තයා ලියලා තිනවා බොහොම පැහැදිලිව. සරත් ආබ්‍රූගේ රියදුරු මහත්තයා කියනවා අපි තීන්දුව ලියන්නේ රැට ගිහිල්ලා බීලා අරලිය ගහම ඇතුලේ කියලා. ඔහු පැහැදිලිව කියනවා. සරත් ආබ්‍රූට මං හිතන්නේ චෝදනා රසක් තියෙනවා. මෙහෙකාරයව දූෂණය කිරීම, මෙහෙකාරයට තමුන්ගේ රාජකාරී පිස්තෝලේ බටෙන් පහර දීම, ඇයව රාජකාරී පොලිස් කොස්තාපලවරුන් ලවා ගිහිලා මස්කෙලියෙන් රැගෙන ඒම, හිරිහැර කිරීම, කුණුහරුපගේ මේ වගේ පතර ලවත් දෙවක් නැති චෝදනා රාශියක් තියෙනවා. ඊට පස්සේ ඔහුට මොකද්දෝ මේ ස්වභාව ධර්මයේ පනිෂ්මන්ට් එකක් දන්නේ ඔහුට මදුවිත වැඩි වෙලා බැල්කනියෙන් වැටලා මැරෙන්න උනා. එතකොට හෝමාගම මිනිසුරුවරේ තමුන්ගේ වාහනේම ගිහිල්ලා රියදුරු එක්ක ගිහිල්ලා මුදල් අරන් ආපුවා. මේවා ඉතින් ඕන තරම් තියෙනවා. ඉතින් මම හිතන්නේ දැන් මට ඔබගේ ප්‍රශ්නයක් අමතකුණා. මම මේ ඉතාම විශාල කතාව ගලාගෙන යන දුන්න රංජන දැන් ඔය කතාව නෑ ඒක හරි. ඔබේ මේ දිගහැරුම වැදගත් මේ සංවාදය ගෙනියන්න. දැන් මම සම්බන්ධ කරන මෙතනටම නැවත ඔබත් දැනටමත් කතා කරලා තින්න අපි සියලු දෙනාමත් දන්න. දැන් අවසානයේ ලෝකේ පුරාම හිම තමයි ලංකාවෙත් ඒක බරපතල විදිහටම තියෙනවා. නීති කියන්නේ නීති අර පාහියන්ගල ආනන්ද සාගර හාමුදුරුවන්ගේ කතාවට මගේ හිත යනවා. ඒ කියන්නේ දැන් පොදු අරමුණකදී තමයි මේක වඩා බලපාන්නේ. දැන් මම හොරකම් කරලා නඩුවක් කතා කරද්දි මට සල්ලි තියෙනවනේ මම හොරකම් කරපු සල්ලි. ඔව් අනිවාර්යයෙන්. ඒක කවුරු හරි හරියට රාජකාරී කරන්න ගිහිල්ලා එක්කෝ පොදු අරමුණකට වැඩ කරන්න ගිහිල්ලා සිද්ධ වෙන දේ. ඔව්. දැන් ඔබට සරල උදාහරණයක් කියන්න නිකන් අර ඔබට විවේකයක් දෙන්න. ඔව්. දැන් මම මේ ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වෙලා මට දැවැන්ත අරගලයක් දුන්නා. මේ පොත විතරයි තියෙන්නේ මම දැනට බලන්න දෙන්න. හොඳයි. දැන් ওই අරගලේ අවසානයේ ඔව් මට මේ ඖෂධ ජාවාරමට සම්බන්ධ ඒ මොහොතේ මේ හමුදා මාෆියාවක් තිබුණේ. සමස්ත හමුදාවේ කතාව නෙමෙයි. ඒ කියන්නේ යුද හමුදාවට ඖෂධ සපයන අය සහ ඇතුලේ අය සහ තවත් අය. ඒක එක්තරා මාෆියාවක්. එතකොට දැන් ඔවුන් කල්පනා කරන එක්තරා මොහොතක මට මොකක් හරි කරන්න ඕන කියලා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි මම ලක්හඬ ගුවන්විදුලියට සම්බන්ධ වෙනවා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය හදාගන්නවා. ඒ වෙලාවේ වුන් කල්පනා කරන මා විසරදයක් වෙයි කියලා මට මොකක් හරි කරන්න ඕන කියලා. මම ඒ කියන්නේ හේතුව දැන් ඔබ හොරෙක් නම් මම ඔබ යට අනාවරණය කිරීම. ජනමාධ්‍ය කරන්න පටන් ගන්නකොට ප්‍රශ්නයක් එනවා. ඊටාම නීති විරෝධී විදිහට මාව විධාධිකරණයකට දානවා. මේ කතාව කිටි කරලා කිව්වොත් මම මොරටු ප්‍රදේශයේ මම කවුරුත් අඳුරන්නේ නැහැ. එතකොට එළියේ මේ එහෙම නීතියට සම්බන්ධයි. ඔව්. මම ජනමාධ්‍ය අපි මුලින් හම්බෙන්නේ මොරටුවේ නේද? මොරටුවේ මම ඔබ හම්බෙන්නත් මම ඔය සිද්ධියට මුණ දීලා ඊට කලින් ඔබ මුණ ගැහෙන කලින් මම මොරටුවේ නීතිඥවරයෙක් මුණ ගැහෙනවා. ඔව්. ඔහු මගේ දිග කතාව අහලා ওই පොතේ නම් ගම් තිබෙනවා මට කම්මැලිව කියන්න දෙන්න. මගේ කතාව ඔක්කොම අහලා මට කියනවා යා නඩු බාර ගන්නම් කියලා මට ඒ මොහොතේ රුපියල් 50000ක් දෙන්න කියනවා. ඒ වෙනකොට ඒ කියන්නේ මේ 1900 කීයද? මේ සිද්ධිය වෙන්නේ 1998. 98 50000 කිලෝ. වෙන්න තියෙන සේරම දේවල් වෙලා ඒ පුද්ගලයාව අසාධාරණයට ලක් වෙලා දැන් මම මේ යුක්ති හොයන මොහොත. ඉතින් මේ කතාව ඔබට මම කියන්නේ මේ පොදු වරගලයක් නේ. දැන් මේ මම හොරකම් කරලවත් වැරදි වැඩක් කරලවත් නෙමෙයි. ඒ කියන්නේ එහෙම කණ්ඩායමකට අහුවෙච්ච ගොදුරක් ඒ මොහොතේ. අනේ සමායින මම මැදින් කතා කරනවාට ඔබ මොනවද දන්නේ චාපා මහත්මයා මේ අලුත් කඩේ උසාවියේ සේවාදායකයෙක්ට සල්ලි නැහැ කිව්වම
කනකර ගලවගත් සිද්ධිය ඔබ දන්නවද? සිද්ධීන් ගැන කියවෙනවා හරියටම නිශ්චිතව අහවල් ඒ සිද්ධි කියලා කියන්න CCTV බෑ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. තියෙන්න එහෙම ඕනි. සිද්ධීන් තියෙන්නම ඕනි. හේතුව තමයි දැන් ඒක පත්තරෙත් ගිය මාධ්‍යවල ගියා. පත්තරවලත් ගියා. දැන් මට මතකයි මනෝජ් නීලංග කියලා නීතිඥවරයෙක් හිටියා. ඔහු දැන් ලංකාවේ නෑ. දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. මේ වැඩසටහන ඔහු බලනවා ඇති. මට මතකයි එක්තරා වෙලාවක ඔහු කිව්වා ඔහුගේ ගාස්තුව ගෙවන්න බැරුව එක කාන්තාවක් මේ ඔහු ඒ වනාත මුල් ප්‍රදේශයේ තමයි ගෙදර තිබුණේ. අර අමාරු ප්‍රදේශයක් මැද්දේ උපදිච්චලා හිටියේ. එක කාන්තාවක් මේ කරාඹු ගලවන ඔහුට ගෙවන්න කියලා. ඔහුට ඉවස ගන්න බැරුව බැලලා එළෙව්වලු. ඒ කියන්නේ ඒක දරන්න බැරි නිසා. එහෙම එකක් මට ඔහු මනෝජ් කියලා තියෙනවා කලකට කලින්. මේ සිද්ධිය බොහොම සරලයිනේ. දැන් මගෙන් රුපියල් 50000 කිල්ලුවාම දැවන්ත අසාධාරණ ලක් වෙලා යන එන මන් නැතුව ඉන්න මිනිහෙකින් හිතන්න දැන් එතකොට ඇති වෙන ෆීලිං එක. ඔහු කියනවා මට මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ ගලව ගන්න පුළුවන්. ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ඉල්ලන්නේ. නීතිඥයා නම කියන්න පුළුවන්ද? නේ මට ඇත්තටම රංජන් මතක නැහැ. මේ පොතේ තියෙනවා. ඒ කියන්නේ චරිත දැන් මතක වෙලා ගිහිල්ලා. නමුත් මේ අවසානයේ මේ කතාවේ මම ඔබට කියන්න උත්සාහ කරන්නේ දැන් මුදල් නම් නීතිය මම ඔබෙන් අහන ප්‍රශ්නයවත් මුදල් නම් නීතිය හරි භයානකයි. කොහොමද ඒකට මිනිස්සු දැන් ඔබ කියන මේ කතාවේ යට කැල්ල වෙන කතාවක් මම මේ කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි වෙන පුද්ගලයෙක් අන්ත අසරණ මට සමාවෙන්න මේ මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔබ මේක මේ බොහොම ගැඹුරින් ස්ටඩි කරපු එකක්. මම ඔබ මාව ඉන්ටර්විව් කරනවා. එහෙනම් පුදුම මාරුවෙන් නතුව. ඔබ ඉතිහාසයේ කොහොමද මේක මුදලට මාරුනේ? රෝම නන්දස් නීතිය ඉතිහාසයේ කොහොමද චාපා? රංජන් මේකේ දිගටම මේ කතාව දිගටම ගියාම මේ නීති පිළිබඳ මුලම කතාව තියෙන්නේ ග්‍රීක යුගයේනේ. ග්‍රීක යුගයේ තමයි මේ පිළිබඳ සොක්‍රටිස්ලා කාලේ ප්ලේටෝලා කාලේ අරිස්ටෝටල්. ඒ කිට්ටු කාලේ අරිස්ටෝටල් තමයි මේක දැවැන්තයා. ඉතිහාසයේ අරිස්ටෝටල්. ඔව්. ඔබත් ඒ කතාව කියලා තියෙනවා තැන් වල. දැන් නීතිය අරිස්ටෝටල් විග්‍රහ කරන්නේ මේ වෙන විදිහකට. පීඩිතයාට මුරුගෙක් නොවන දෙවියෙක් නොවන අර මැද මනුෂ්‍යයා පවත්වාගෙන යන විදිහ. ඒකට මුදල් එන්නේ කොහොමද? පස්සේ කාලේ කියන්නේ මුල් කාලේ මේක එහෙම නෑ. දැන් ඇත්තටම හරියටම අහවල් දිනේ කියලා කියන්න බෑ මේක. නමුත් අර මධ්‍යතන යුගයේ එනකොට දැන් ජේසු පුදුනා කියලා හිතන තැනනේ බිඳුව දැන් කාලය ගණන් කරන්නේ එහෙමනේ. එතන බිඳුව කරලා කැලෙන්ඩරේ හදනවා. ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු අපවර්ෂ එහෙමනේ ගන්නෙ. ඒ කියන්නේ ජීසස්ගේ උපතත් එක්ක අවුරුදු 300ක 3ක වගේ වෙනසක් තියෙනවා කියලා මත තිබෙනවා. කැලෙන්ඩරේ ගණන් කරන්නේ එහෙමනේ දැන් 2018 කියන්නේ එහෙම අවුරුදු 2018ක් නේ ගෙවිලා තියෙන්නේ. ඕකේ මුල් කාලේ මුල් අවුරුදු 100 200 වගේ යනකොට මේක අනිවාර්යයෙන්ම විකිණිලා තියෙනවා. පටන් ගන්නකොටමත් එහෙම තමයි. පළවෙනි නීතිඥයා කවුද ලෝකේ? මට ඒක මතක නෑ. මට ඒක මතක නෑ. ඒ සටහන් ඕන තරම් පොත්පත්වලත් මට ඒක ඔළුවේ හැමම සටහන් මතක නෑ. එතකොට මේ බර්ටෝල් බ්‍රෙෂ්ට් අසඩක් ගැන ලියන්නේ කොයි කාලෙද? ඒකත් කාලේ මට මතක නෑ. ඒ කාලසටහන් මට දැන් ඒකේ කෙලින්ම කියනවානේ විනිසුරයා කියලා විනිසුරයා අසඩක් කියනවා මම ගන්නවා කියලා කියනවා. එතකොට අහනවා මොනවද කියලා? මම ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ මුදල් ගන්නවා කියලා අරුත ඒක තමයි එතකොට. මුදල් ගන්න එක පෙන්නනවා. එතකොට දැන් රංජන් කතාවේ ආරම්භයේ පටන්ම දැන් අර ඇරිස්ටෝටල් එහෙම යෝජනා කෙරුවාට ඒ කියන්නේ මිනිස්සෙක් නිර්මාණය කිරීම වැරද්ද නිවැරදි කරලා වැරදිකරුවාව හරි පාරට දාන එක තමයි නීති ආධිපත්‍ය. එතකොට යෝජනා එක තමයි concept එක. හැබැයි ඒක අර මධ්‍යතන යුගයේ වෙනකොට අර මුදල පිළිබඳ කතාව ඇවිල්ලා ආපහු අර කාර්මික විප්ලවය දක්වා එනකොට 1800 ගණන් වෙනකොට සම්පූර්ණයෙන්ම මුදලම වෙනවා. ඔව්. එතකොට කෙලින්ම නීතිඥවරයෙක් ඉන්නවා. ඔහු කෙලින්ම මුදලට නඩු කතා කරනවා. දැන් ඔබේ වර්ධනීය ප්‍රශ්න කීයක් දෙනවද? ඔබ දන්නවා අධිකරණයේ සමහර නීතිඥවරු ඉන්නේ අර යුව රජවරු වගේ. ඔවුන් විශාල පිරිස් එක්ක යන්නේ අධිකරණ වලට ගියාම අනිත් අයත් බයයි. ඔව් ඇවිදින විදිය ඉංග්‍රීසි කතා කරන විදිය ඔවුන් එක්ක ඉන්නේ දැසි දස්සන්. මහා හඬින් ඔව්. එහෙම තියෙනවා. දැන්ටමත් ඒක තියෙනවා. දැන් විශේෂයෙන්ම වාණිජ්‍ය කටයුතු වලදී ඒක ප්‍රසිද්ධි කතා කරන්න පුළුවන් එකක්. දැන් එක්තරා මිත්‍රයෙක් මගේ ඔහු කැමති නම් ඒක ඉස්සර කතා කරන්නත් පුළුවන්. ඔහුට විශාල ප්‍රශ්නයක් තිබෙ එක්තරා සමාගමක් එක්ක මේ උදාහරණයක් විදිහට මේක පෙරළුවොත් ලක්ෂ 100ක් ගෙවන්න තියෙනවා කියන්නකො සමාගමට. ඒතකොට දැන් ක්‍රමයක් ලෝකෙ පුරාම එහෙම තියෙනවා. ලංකාවේ නීතිඥ සමාගමක් ඉන්නවා රයිට් අපි නඩුව දිනවලා දෙන්න මට ඒකෙන් භාගයක් දෙන්න. 50%. එතකොට අරයා ගෙවන්න තියෙන්නේ ලක්ෂ 100 ගෙවන්න ඕනේ නැහැ. ඔව් 50ක් ගෙවලා ෂේප් වෙන්න. 50 ගෙවුවම වෙන කතාව. ඉතින් එතකොට ප්‍රශ්නයක් තියෙනවා මම දැන් ඔබව කැඳවලා කතා කරන්නේ නීති අනු කුමක්ද? what is law? what is law and order? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එච්චර දැන් රංජන්ගේ සිද්ධිය එච්චර සරල නෑ කියලා මම බලන හැටි කියන්නේ. මේක මේ රංජන් හිරේ යාදෙන් කියලා යන්න පුළුවන්. what is law කියලා ඇහුවොත්
ලෝයිස් මනි කියලා කියන්න පුළුවන්. ඒ තැනට තමයි අපිට සාකච්ඡාව වෙන්න තියෙන්නේ. දැන් යුක්තිය දැන් උදාහරණයක් විදිහට රංජන් දැන් මේ ප්‍රශ්නියට මම ඥානසාර හඳුර ගැන කිව්වේ. දැන් ලංකාවේ තියෙනවානේ විවිධ ಜಾති ආගම් පිළිබඳ සංවාදයක්. ඔබ හිතනවාද මම මේ ඒ ප්‍රකාශයෙන් අහුවෙන්නේ නැහැ නේද? නෑ මම වෙන ප්‍රශ්නයක් අහන්නේ මම ඔබේ. නෑ දැන් මම කිව්ව ප්‍රකාශයෙන් මම අහුවෙනවද? what is law කිව්වොත් law is money කියලා කියන්න පුළුවන්ද කියලා නේද මම අහලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඉතින් ඒ පුළුවන්. නෑ පුළුවන් දැන් ඔබ අහු වුණා. නෑ ඒ අහුවීමක් නෑ කිසිතන. නීතිය කියන්නේ ලෝකේ පුරාම මේ වෙනකොට ඒ ගැන ඕනතරම් විග්‍රහ කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙහෙම රංජන් මේ අධිකරණයට අපහාස කිරීම කියන කාරණේ පිළිබඳ ලෝකේ විශාල සංවාදයක් තිබෙනවා. දැන් මම ඒකට contempt of law කියන්නේ මොනවද කියලා. මොකක්ද කියලා ඔබ ඉදිරියේ ඉඳගෙන මම මේක මේ අර ඔබ ප්‍රශ්න කරන්න වෙලා මම ඒකට උත්තර දුන්නොත් හරියන්නේ නෑ. එහෙමනම් වැඩසටහන කරමු. මම ලෑස්ති ඒකට. එතකොට දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඔවුන්ගේ නීතිඥවරුන්ගේ සංගමයේ බාර් ඇසෝසියේෂන් එක මේක ගැන දැවැන්ත විග්‍රහයන් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මොකක්ද අධිකරණේ මතක් කරන්න සමාව වෙන්න මම මේ අර රංජන් ජෝෂි කියන ෆෝම මේ සුප්‍රීම කෝට් ජජස්ලා 14 දෙනෙක් කිව්ව නේද we sold our souls past 10 years කියලා. අනිවාර්යයෙන්ම කතා ඉතිහාසයේ පුරාම තියෙන රංජන ඒක ගැන කතා කරන කවුරුත් බය වෙන්න දෙයක් නැහැ. මේක තමයි සංවාදය. දැන් අධිකරණයට අපහාස කිරීම කියන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව මම කතා කරලා තියෙන සමහර ජනමාධ්‍ය වැඩසටහන් වල මේක සාකච්ඡා කරන්න ඕන අපි. මොකද්ද? මේකට බය වෙන්න ඕනේ නැහැ. මේකට කිසිසේත් බය වෙන්න නැහැ. මොකද්ද මේක? සංවාදයට ගේන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්ම සංවාදයට ගන්න ඕනි. දැන් උදාහරණයක් විදිහට දැනට ලෝකේ පුරාම විධිමත් සංවාදයක් තිබෙනවා. දැන් කාලයක් තිබ්බා විභාග වන නඩුවක් පිළිබඳව කතා කරන්න බෑ කියලා මතයක් තිබුණා. දැන් විශාල සංවාදයක් ගොඩනැගිලා තිබෙනවා විශේෂ නීතිය පිළිබඳ විශාරදීන්ගේම යුරෝපයේ විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේම එහෙම කතා කරන්න පුළුවන්. දැන් ඒකත් දැන් උදාහරණයක් විදිහට ඔබට එරෙහිව තියෙන නඩුවකදී ඔබ පාර්ශවයක් නිසා ඔබ කතා කිරීම සුදුසු නෑ. ඒකට සමාජ මතයක් ඇති වෙලා ඒක බලපෑමක් වෙනවා මිනිසුරට වගේ එකක්. ඒවා තියෙන්නේ තාම සාකච්ඡා මට්ටම. දැන් ඒක තර්කයක් තමයි නඩු තීන්දුවක් හොඳයි කියන්න පුළුවන් නම් ඇයි නරකයි කියන්න බැරි. හරියට. අපි කියනවනේ දැන් මේ නඩු තීන්දුව හරිය හොඳයි. ඉතින් එහෙමනම් බයස් නේද? එහෙමත් බයස්. එහෙමනම් ඉතින් මේ පිළිබඳ විශාල සංවාදයක් තිබුණා. ඉදිරියේදී මම මේවා එකිනෙක ගේන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ ලෝකේ පුරාමත් රංජන් මම කියන්නේ ඔබට ලෝකේ පුරාමත් නීතිය ගේම් එකක්. එක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉඳලා පුටින්ගේ ඉඳලා මෛත්‍රීපාල සිරිසේන දක්වාම සියලුම ලෝකේ නායකයෝ මේ අගමැතිවරු ජනාධිපතිවරු ආණ්ඩු නීතිය ප්ලේ කරනවා. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒක හොඳම උදාහරණයක් අපි දැක්ක දැන් පහුගිය ටිකේ සල්මන් ඛාන් කියන සුපිරි නළුවා අතින් ඒ කියන්නේ දුර්ලභ ගණේ හොඳම උදාහරණයක්. එතකොට නමුත් ඉන්දියන් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් තියෙන නළුවෙක් මෙහු. ඒ වෙනකොට ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. එතකොට ඔහු හරහා ඉන්දියන් රුපියල් ක්‍රෝස් කෝටි ගාණක් එන්න තියෙනවා. එතකොට මේ පුද්ගලයා සිරගත කිරීමෙන් අර විශාල මුදලක් අහිමි වෙනවා ඉන්දියන් සිනමා ඉන්ඩස්ට්‍රියට රටට. එතකොට මම ඇසූ දෙයක් මම දන්නේ මේක ඇත්ත නැත්ද? ඒ කතාව හරි ඒක ඉන්දියාවේ ජනමාධ්‍යවල ගිය කතාවක්. ඔව් එතකොට ඔහු යන්නෙම නැහැ සිරේට. ඉතින් ඒක එතකොට ලෝකේ මේ නීති මම මගේ උදාහරණ වලට අරන් තියෙනවා කතාව. මගේ යෝජනාව දැන් ඒකයි මම අර කතාව පටන් ගන්නකොටම කිව්වේ මේ ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රශ්නේ පුද්ගලික සිද්ධි නමත කරන්නකෝ. ඥානසාර හාමුදුරුවන්ගේ සිද්ධියත් පොදු කාරණයක්. කාරණේ පොදුයිනේ. කාරණේ පොදුයි. එතකොට රංජන රාමනායක කියන කාරණේත් පොදුයි. මම කියන්නේ මෙතන පොදු සාධකයක්. ස්වාමීන් වහන්සේ උසාවිය ඇතුළට ගිහිල්ලා ඒ සිද්ධිය උනාගතියක් නෙමෙයි කතා කරන්නේ. නෙවෙයි. දැන් රංජන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි නීතිය අර්ථකථනය කරන්නද අපිට ඕනි. දැන් ඔය දෙවිදිහකට දෙන්නම කියලා තියෙන්නේ එක කාරණයක්. ඒ කියන්නේ නීතියෙන් ප්‍රශ්න කරලා තියෙන්නේ. දැන් ඥානසාර ස්වාමින් වහන්සේ අධිකරණයට ගිහිල්ලා අහපු විදිහ ප්‍රශ්න එහෙම බලපෑම් කරපු වැරදි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. ඒකට අපිට අධිකරණය පවත්වාගෙන යන්න බෑනේ. හැබැයි ඇතුළට ගිහිල්ලා කෑ ගහන්න. එහෙම බෑනේ රංජන්. එහෙම බෑ. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන එක නෙවෙයිනේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ කාරණය උන්වහන්සේ කාරණයක් නෙවෙයි. මගේ ඉඩම බේරගන්න එහෙම නැත්නම් නඩුවේ පාර්ශවයක් නෙවෙයිනේ. දැන් උන්වහන්සේ විශ්වාස කරන විදිහට උන්වහන්සේ කියන්නේ ලංකාවේ සොල්දාදුවන්ට උන්වහන්සේගේ වචන වලින් රණවිරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ හරහා කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒ එහෙම කරන්න කියලා උන්වහන්සේ අහන්නේ. ඉතින් එහෙම අහන්න තියෙන අයිතිය පොදු අයිතියක්. ඒක ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ මේ දෙපැත්තම ගහ ගන්නවනේ දැන්. දැන් ඔබට වෙන කට්ටියක් ගහනවා. දැන් අපේ හාමුදුරු හිරේ දැම්ම නම් රංජනු දාමු කියනවා. මම කියන්නේ මේ ප්‍රශ්නේ වැටිලා තියෙන ලෙවල් එක වැරදි කියලා මම යෝජනා කරන්නේ. මේක වැටිලා තියෙන්නේ පහළට දැන්. එතකොට වෙන්නේ නැවත අර උඩ තියෙන මේ කියන්නේ සත්‍යයට යනවා. මගේ චෝදනාව මේක. දැන් රංජන් දැන් එතනට දැන් මුදල ගැන අපි කතා කරන්නේ මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ සිද්ධිය මේක බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා නේද? තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ.
ඔබෙන් අහන බරපතල ප්‍රශ්නය තමයි දැන් මේ වෙනකොට මම මීට කලිනුත් අර 360 වැඩසටහනේ යම් පමණකට මතු කරා. දැන් නිදහසේ කතා කරන්න පුළුවන් අපිට කන්ඩිෂන්ස් නැහැ. මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඒ වගේ ආර්ථික ඝාතකින් පිරිසක් ලංකාව වට කරගෙන ඉන්නවා. ලංකාවේ තියෙන ඔවුන්ගේ ඒජන්තවරු ඔවුන්ගේ මුදල් අරගෙන විවිධ වරදාන අරගෙන උදව් කරන අය. එතකොට ලංකාවේ අධිකරණ පද්ධතිය බෙලහීන කරලා ඒක වටලා රාජ්‍යයට ගහලා ලංකාව ඉවර කරලා දාන කුමන්ත්‍රණයක් තියෙන මට ඒක පෙන්වන්න පුළුවන් දත්තත් එක්ක. එතකොට රංජන් රාමනායක කියන සාධකේ මම දන්නා තරමට මම දන්නා රංජන් මේ සාකච්ඡාවෙන් නෙමෙයි මතුවෙන්නේ. මම එහෙම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබ ඔවුන්ගේ ඉත්තෙක් නොවන වගේ ඔවුන්ට අවශ්‍ය දේ ඔබ නොකරන වගේ මම විශ්වාස කරනවා. ඔව්. මෙන්න මේ තත්වයන් දෙක වෙන් කරගන්නේ කොහොමද? දැන් එළියේ තියෙනවා පැහැදිලිවම දැන් ඔබ බැලුවොත් එහෙම හුසේන්ගේ අල් හුසේන්ගේ ඔව් අරගෙන බැලුවොත් ඔබ පැහැදිලිවම ඔබ දන්නවනේ ඇමරිකාව මොනවද කරන්නේ කියලා. දැන් ඔවුන් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් අයින් වෙනවා. ඔව්. ඔවුන් මානව හිමිකම් පිළිබඳ සිරියාවත් එක්ක වෙනම තලයකට යනවා ඇමරිකාව. තාමත් ඔවුන්ගේ වහල් කඳවුරු ඇමරිකාවේ තිබෙනවා. එතකොට එහෙම ගත්තාම ඇමරිකාවට නීතියක් වැඩක් නැහැ නේ. මගේ තර්කය නැවත මම ඔබට ගේනවා කොහොමද ඔබ මේක වෙන් කරගන්නේ? මෙහෙම ගේම් එකක් ප්ලේ වෙනවා. ඒ ගේම් එක මැද්දේ ඔබ අධිකරණයට ඉදිරිව හිටගනිමින් යුක්ති ඉල්ලා හිටිනවා. ඔබ යුක්ති ඉල්ලා හිටින්නේ අර කොස් ගෙඩියක් කඩලා හිරේ ගිය මිනිස්සු ගැන කියලා මම විශ්වාස කරනවා. ඔබේ ගීතය අපේ ඒ ගීතයට යනවා දැන්. ඔව්. මම ඒ ගීතයට කලින් ඔබ තැලෙන මිනිස්සු වෙනුවෙන් නම් මේ අරගලය කරන්නේ මේ කොහොමද මෙතන වෙන් කරගන්නේ ඔබ? මෙතන වෙන් කරගන්නේ දැන් මම ලෝකේ මේ ප්ලැනට් එකේ විවිධ බලවත් රටවල් තියෙනවා. මේ බලවත් රටවල් වල ඒක චීනය වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, මේ පුටින් වෙන්න පුළුවන් රුසියාවේ, ජපානය වෙන්න පුළුවන්. මේ කවුරුත් අපට උදව් කරන්නේ 100% හෘදයාංගමුව නොවන කියන එක තමයි මගේ මතය. හරි පැහැදිලි. ඒක බොහොම පැහැදිලි. ඒ කියන්නේ තමන්ගේ බලය තහවුරු කරගන්න ආදරෙත් ඇති. නමුත් එහෙම ඒක ਸਰව සම්පූර්ණ පියෝ ලව් එකක් නෙමෙයි කියන එක තමයි මට දැනට මගේ බුද්ධි මට්ටමට මට තේරෙන දේ. අපි වෙලොත් ඇමරිකාවේ ඉතිහාසය අවුරුදු 250ක් වගේ මම කියවලා තියෙන විදියට. හරි ආසන්නම එතකොට ඒ අය කියනවා මෙක්සිකානු බෝඩරේ පාස් කරන් එන මෙක්සිකානු ජනතාවට ඒලියන්ස්ලා කියලා ඒ අය කියනවා. එතකොට රෙඩ් ඉන්ඩියන්ස්ලා හිටපු අය කියනවා ඒ කියන්නේ කවුද මේ කවුද අපේ ෆිලෝ මේ පරිසරය ගැන සියටෙල් නේද රට ඉන්දියානු නායකයා. සියටෙල් කියනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ලා ඒලියන්ස්ලා කියලා. ඒ කාලේ. ඔව් දැන් ඒ කියන්නේ ඇමරිකාවට කවුද හොයාගත්තේ මේ වස්කෝ මේ ඇමරිකානෝ කියලා කියනවා කොලම්බස් හොයාගත්තට පස්සේ ස්පාඤ්ඤයෙන් ඕලන්දයෙන් යුරෝපයෙන් හැමෝම ඇවිල්ලා ඇමරිකාවේ අර ඉන්න රතු ඉන්දියානුවන්ව මරලා ඒ චිත්‍රපටය අපි රසක් බලලා තිනවා. ඒ කියන්නේ ලොකු මේ සටනක් කළා මාලන් බ්‍රැන්ඩෝ කියන මේ මහා සුපිරි නළුවා. ඔහු තමාට ලැබුණු ඔස්කා ඇවෝඩ් එක පවා ප්‍රතික්ෂේප කරලා ඔහු ඔස්කා ඇවෝඩ් එක ගන්න එවන්නේ අර නේටිව් රතු ඉන්දියානු කාන්තාවක්. ලිපියකුත් එක්ක. ඇවිල්ලා ඔස්කා එකේ කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ මාලන් බැන්ඩරෝ කියන්නේ ලෙජන්ඩ් එකක් ඒ කතාව. එහෙම. ඉතින් ඒක පුදුම ධෛර්යයක්. ඒ කියන්නේ කලාකරු කමන්නේ කලාව ගැන. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ කලාකරුවෙක්ට තමුන්ට ජීවිතේ ලැබෙන ලොකුම එක තමයි ඔස්කා ඇවෝඩ් එක. තමුන්ට ලැබෙන ඔස්කා ඇවෝඩ් එක බෙස්ට් ඇක්ට් ඔෆ් ද ඉයර්. ඒක ගන්න එන්නේ නැතුව මේ හඬක් නැති පීඩිත ඉන්දියානු කාන්තාවක් යවනවා කියන්නේ ඒක වැඩක්. ඒ කියන්නේ අපිට මතක් වෙන්නේ මාලන් බ්‍රැන්ඩෝගේ ඇක්ටින් නෙමේ. මේ මොකද්ද one night jacks එතකොට Godfatherට වඩා මට මතක් වෙන්නේ ඔහු ඒ කරපු දේ. ඒක ඊටාම ඒ කියන්නේ ඒක සැබෑ පෙනී හිටීමක්. අනිවාර්යයෙන්. ඒ කාන්තාව ඇවිල්ලා කියන කතාවත් මම ඒක තියෙනවා අන්තර්ජාලේ. ඒ කරන කතාව. මේ මාව එව්වේ මාලන් බ්‍රැන්ඩෝ මේ වෝඩ් එක ගන්න. එතකොට මුළු ඔඩියන්ස් එකේ බහුතරයකින් ලොකු හුවක් එනවා. මේ ඒ කරන වැඩේට. ඉතින් ඒ වගේ බැදිහත් වීම් වෙලා තියෙනවා ඇමරිකාවේ පවා. මම ඇමරිකාව ගැන මගේ හිතේ
යම් ගෞරවයක් තියෙනවා ඇමරිකාවේ අධිකරණය ගැන. මේ කැප්‍රියොත් ඉන්න හින්දා ෆ්‍රෑන්ක් කැප්‍රියොත් ඉන්න හින්දා මම ආසයි ඇමරිකාවේ අධිකරණය ගැන ඒ වෙන විදිය මම කැමති ඇමරිකාවේ අධිකරණයේ බිල් ක්ලින්ටන් ගේන එක උසාවියට ජනාධිපති කෙනෙක් ගෙනල්ලා මොනිකා විලියම්ස්ව අනිත් පැත්තෙන් අහලා ඔබගේ ඇඳුමේ මේ ලොකු කටි බලනට සමාවෙන්න ඕනේ තිබුණ දේවල් ගැන තේරෙනවනේ මොකද්ද කියලා අනිවාර්යයෙන්. ඔබගේ ඇඳුමේ කෙසේද මෙවැනි දෙයක් තියෙන්නේ මේ ද්‍රව්‍යයක් තියෙන්නේ. ඔහු අඬනවා. අඬලා සමාවිල්න ඇමරිකානු ජනතාවගේ. ඔය මරියා අල් හබීබි ඔය ළඟදී නිව්යෝක් ටයිම්ස් එකේ මේ මාධ්‍යවේදිනියත් එකවලාවක අනාවරණය කරා ඇෆ්ගනිස්තානයේ ඉරාකයේ තියෙන කඳවුරු ගැන. එතකොට ඇමරිකාවේ ඉරාක සොල්දාදුවන්ට නිරුවතින් බල්ලෝ කවන එක බල්ලෝ ලවක් හිරිහැර කරන එක ඒ අය අදත් සිරගත කරලා තියෙනවා. ඉතින් ඒක මේ කියන්නේ හොඳ මේ නිර්භීත ජර්නලිස්ට්ලාට කතා කරන්න වාතාවරණයක් ඔවුන් නොමරණ තත්ත්වයක්. හැබැයි එක පැත්තක් විතර රංජන. ඒ කියන්නේ ඔබ කියන එක හරි. ඇමරිකාවෙන් අපට ගත හැකි දේවල් ටිකක් තියෙනවා. අනිවාර්යයෙන්ම මම ඔබට එකඟයි. ඒ කියන්නේ ඔව්. කළු පැත්තකුත් තිබෙනවා. ඒ කියන්නේ කළු පැත්තකුත් තියෙනවා. වහල් සිර කඳවුර තාමම තියෙනවා. අන්නේ. ඔබ බැලුවොත් එහෙම විවිධ උදාහරණයක් විදිහට කැලිෆෝනියා ප්‍රාන්තයේ මෙහෙවන්නේ මොන්සෙන්ටෝ සමාගම. ඒ කියන්නේ ඊට ඉදිරිව අධිකරණයකට හෙල්ලෙන්නවත් බෑ. ඒ වගේම බරක් ඔබාමා වරක් තමුන්ගේ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයෙක් දූෂණයකට අහු වුණාම ඔහු වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. මට නම් මතක නැහැ. සිරිහීම් පැල්ල කියන මේ නිව්යෝක් සිටලියයි කියන එක. ඔබේ තර්කය හරි. ඒ කියන්නේ අපිට ඇමරිකාවෙන් පවා ගත යුත්තක් තිබෙනවා. ගත යුත්තක් තියෙනවා. අනිත් මේ කියන්නේ චීනයේ නැති චීනයේ විපක්ෂයක් කියන එකක් විපක්ෂ 나යකයාට එළියට එන්න දෙන්නේ නැහැ. එතකොට මම දන්න විදිහට සවුත් කොරියාවේ කිමල් ඒවල අධිකරණ ගැන විපක්ෂ ගැන මොනවද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. එතකොට උතුරු කොරියාව ගැන උතුරු කොරියාවේ එතකොට කිම් ඉල් ජුන් නේද? ඔව්. එතකොට ඒ රටවල් සමග සංසන්දනය කරලා ඉරානය වගේ රටවල මම දැක්කා මේ අධිකරණයේ වෙන දේවල්. ඒ කියන්නේ කාන්තාවක් දූෂණයට පත් වුණාම ඒක ඒ ඇයට ගල්ගසා මරන්න ඒ කියන්නේ ලර්නඩ් ඒ කියන්නේ ඉගෙනගත් 4 දිනක් දකින්න ඕනේ මේ දූෂණය. ඔවුන් ගිහිල්ලා වාර්තා කරන්න ඕනේ. එතකොට ඒ වගේ ඊට පස්සේ තමයි ගල්ගසා මරණයව එතකොට පාන් ගෙඩියක් ගත්ත දරුවෙක් මම දැක්කා ඉරානයේ අධිකරණයේ විසින් තීන්දුවක් දෙනවා ඔහුගේ අත තියලා අවුරුදු 6ක දරුවෙක් අත උදින් ට්‍රැක්ටරයක් යවනවා අත් කපනවා. ඉතින් මෙවැනි මෙතනදී මතක් කරන්න මේක ආගම් අර්ථයෙන් ගන්න එපා ශරියා නීතිය ගැනත්. ඒ කියන්නේ එය ලෝකයේ තිබෙන බිහිසුණුම නීතියක්. අන්න ඒකයි. දැන් මේකේ බරපතලම තත්ත්වයක් තිබෙන මතක් කරන්නත් ඕනේ. දැන් බැටිකොලෝ කැම්පස් කියලා කැම්පස් අධිකරණයක් ඒ ශරියා ලෝ එක අනිවාර්යයෙන් අපේ රිසානා නාෆික්ව අධිකරණයට ගෙනාවා. මුත්තුරවල ඒ දරුවා අවුරුදු 17ක දරුවෙක් අපි සටනේ හිටියා. අනිවාර්යයෙන් ඔබ ඒ සටනේ හිටියා මට මතකයි. මම ඒ එයාගේ සැබෑ උපැන්න සාතියේ මුත්තුරු ගිහලා හොයාගත්තා. ඉස්කෝලේට ගියා. ඒක තනිකර මේ පහුගිය ආණ්ඩුවේ වුණ වරදක්. ඒක බිස්නස් එක නැවතින හින්දා මේ බ්ලැක් ලිස්ට් කරේත් නෑ. ඒ මේ මොකද ආය මට ඒජන්සිය නම නම් මතක නෑ. එතකොට මෙතනදී ඒ කියන්නේ ඇයට ගේන නීතිඥයා මලයාලේ එඬෙරෙක් තමයි එන්නේ මලයාල දන්න මේ රිසානා නාෆික්ගේ භාෂාව මේ අරාබි අධිකරණය කියන්නේ. ඉතින් මේ ඒ තියෙන තැන එතන තියෙන පහත් තැන චාපා. ඒ කියන්නේ මේ ලෝකේ එක පැත්තක්. ඔව් ඒ කියන්නේ අනිත් එක රිසානට අස්සම් කරන්න කියලා බල කරන්නේ අරාබි භාෂාවෙන් ලියුමකට අධිකරණේ. ඉතින් ඒවා ඒ தත්ත්වේ හිතා ගන්නවා. මානව ශිෂ්ටාචාරයේ ඛේදවාචකයක්. ඛේදවාචකයක්. ඒ කියන්නේ ඒ ස්වාමිදුව කියනවා ඇයට රැට නිදාගන්නට බැහැ රිසානගේ මරණය S2 දකින්නකම්. නින්දයක් නැහැ. නින්දයක් නැහැ. ඒ කියන්නේ හරිම තුච්චයි නින්දිතයි. ඊට පස්සේ උපරිමේ. ඒ කියන්නේ ඇය පෞද්ගලිකව රිසානාගේ බෙල්ලට මේ වදකයා ගහන ඒ දර්ශනය නරඹන්නට එනවා වදක භූමියට. ඇවිල්ලා කඩුවෙන් ගහලා බෙල්ල වැටිලා ලේ දකලා තමා ඇයට සැනසීමක් එන්නේ. ඉතින් ඒ වගේ අධිකරණ මනුෂ්‍ය තත්වයක් නෙවෙයි. ඔව් ඒක ඒ මහා පුදුම අධිකරණ ඒවා. ඉතින් එහෙම බලපුවම අපේ අධිකරණය ගැන අපිට ඊට වඩා
මේ සුභවාදීව බලන්න පුළුවන්. නමුත් අපි හැබැයි සුභවාදීම නෑ රංජන් දැන් සුභවාදීම නෑ. වෙන පැත්තක් මම කියන්නේ අර මං කියාගෙන ආවේ මේ බැටිකොලෝ කැම්පස් කියලා තිබෙන පුද්ගලික විශ්වවිද්‍යාලයක් බඩකලපු ඒ විශ්වවිද්‍යාලයේ මේ ශරියා නීතිය උපාධියක් හැටියට දෙනවා. ඒ කියන්නේ ඒක උපාධියක් BSc BA වගේ ශරියා නීතිය තමයි උපාධිය. ඒතර බරපතල ප්‍රශ්නයක් තිබුණා මේ රටේ මේක මේ ආගම්වාදී අර්ථයෙන් ගන්න ඕනේ නැහැ කවුරුවත්. දවසක මොකද්ද අපි අපේක්ෂා කරන්නේ? ඒක ලංකාවේ ඇතුළේ එහෙම නීතිමය ඉඩක් අපි හදනවා. මම Facebook එකේ දැක්ක අර කස පහර දෙන ෆොටෝ එකක් මෙහෙම පෙන්නලා උගන්වනවා. අපි එතනට යනවද එතකොට? ලංකාව. දැන් රංජන් දැන් අපි ඉඳලා යයි. අපි අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහනේ. ඒතර මේ වැඩසටහන බලන කවුරුවත් තව අවුරුදු 100කට පස්සේ නැහැ. එතකොට ඊළඟට අපි හදන්නේ එහෙම ලෝකයක්ද? එතකොට දැන් රංජන් දැනට ඒක උගන්වනවා ඒ. අනිවාර්යයෙන් මේක උපාධියක් රාජ්‍ය පිළිගත් විශ්වවිද්‍යාලයක් අපි ගැන කතා කරලා තියෙනවා. ඉතින් දැන් මේ ගැන මේ කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඒ ලංකාවේ කිසි කෙනෙක්ට මේක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මොහොතේ අර ඉතින් ශරියා ලෝ එක මෙහෙ කන්ටිනියුවෙන් නැත්නම් ඇයි උගන්වන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඒක උපාධියක් හැටියට පිළිගන්නවා නම් රාජ්‍ය ලියාපදිංචි කරපු විශ්වවිද්‍යාලයක් නම් මම ඔබට කියන්න හදන්නේ දැන් ඔබ මම ඒක අර ඉස්සෙල්ලමත් කිව්වට ඥානසාර හාමුදුරන්ගේ ප්‍රශ්නේ ඔබේ ප්‍රශ්නේ මම මේ කිව්වේ වෙන පැත්තක මේක තියෙන්නේ කියලා. ඇත්ත ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කියන්නේ මේ බුදුරජාණන් නැගින මගේ තර්කය. දැන් ඔබට මම මේක බලන නිසාම කියන්නම් මේ වැඩසටහන බලන ආරංජ. දැන් ඔබ කට්ටියක් මේක ආගම්බාහි තැනකට දානවා. ඒ කියන්නේ ඔබ කතෝලිකෙක් ඔබ වටේ ඉන්නේ කතෝලික කුමන්ත්‍රණකරුවන් අර පැත්තේ ඉන්නේ සිංහල බෞද්ධ කට්ටිය මෙතන මේ ඒ කියන්නේ සිංහල බෞද්ධයන් සහ සිංහල කතෝලිකයන් අතර ප්‍රශ්නයක් නිර්මාණය වෙමින් තිබෙන නිර්මාණය කරනවා. මම කියන්නේ මේකට ඉඩ දෙන්න එපා කියලා. මම කියන්නේ මේක පොදු ප්‍රශ්නයක්. මගේ පොදු ප්‍රශ්නයක් මේක. තර්කය තමයි හඬක් නැති ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලාංකිකයා සිංහල දෙමළ මුස්ලිම් රංජන ඔබ හිතනවද ලෝකේ ඕනම තැනක මුස්ලිම් හෝ කාන්තාවක් මෙතනට එනකන් මේ වැල්ලේ වලලා ගල් ගහලා මරන්න පුළුවන් කියලා. ඔබ එහෙම හිතනවද? අතපය කපන්න කාට හරි එහෙම අපි බලයක් දෙනවද ලෝකේ? කවදාවත් පණ පිටින් වල්ලන්නේ. එහෙම වෙන්න බෑ රංජන. එහෙම වෙන්න බෑ. මගේ තර්කය සිංහල දෙමළ මුස්ලිම් එකට එකතු වෙලා මේ ප්‍රශ්නේ මම කියන්නේ ගන්න කියලා මගේ අද වෑයමත් ඒකමයි. මේක සිංහල බෞද්ධ රෝමානු කතෝලික ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම වෙන්න බෑ. ඔබ කතා කරන්නේ මේ රටේ මේ පීඩිත මුදලක් නැති හඬක් නැති මිනිස්සු වෙනුවෙන් බලයක් නැති. මේක පොදු ප්‍රශ්නයක් වෙන්න ඕනේ. මේක බලන අයත් මේක ගන්න එපා. මේක මේ රංජන් කතෝලික නිසා එහෙම ප්‍රශ්නයක් ඥානසාර හාමුදුරුවෝ සිංහල බෞද්ධ නිසා එසේ කියලා ගන්න එපා කියලායි මම ආගමකට කොටු කරනවට මාව ආගමකට කොටු කරනවට මම කැමති නෑ. මම ගෞතම බුදුරන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම ජේසුස් වහන්සේගේ ශ්‍රාවකෙක්. නබිනායකතුමාගේ ශ්‍රාවකෙක්. ඇගේ දහඩේ වේලෙන්ට පෙර ඔහුට වැටුප් දෙන්න කියලා නබිනායකතුමා කියලා තියෙනවා. ගන්න දේවල් හැම ආගමෙම තියෙනවා. මේ සියලුම ආගම් දර්ශනනේ. එතකොට මාවත් ආගමකට කොටු කරනවට මම කැමති නෑ. මම චිත්‍රපටවලත් ඒක පෙන්නලා තියෙනවා. මම පෙන්නලා තියෙනවා. රංජන ඒ නිසා දැන් ටිකක් අර මහන්සිත් හින්දා අපි වෙලාවත් කල්පනාකරණය කරගන්න ඕන නිසා මම කැමතියි ඔබ අර නීතිය ගැන සහ මේ අධිකරණය ගැන ඔබ ඔය කියපු ගීතේ දැන් අන්තර්ජාලයේ තිබෙනවා. මම කැමතියි ඔබට මං හිතන්නේ සංගීත භාණ්ඩ ඕනේ නැති වෙයි. මම කැමතියි ඔබේ ගීතේ සම්පූර්ණයෙන්ම ගයනවනේ. මොකද සංගීත භාණ්ඩයක් නැද්ද? මේ ඔබතුමා මම හිතන්නේ ඔබේ හඬම සංගීතය කියලා අපි හිතමු. මම මේ පහුගිය ටිකේ ගීත ගායනාවට බොහොම මේ ගීත ගායනාවට ඉස්සලා කළා. මේ ගීත ලියන්නට පොඩ්ඩක් යමු වුණා. මේ පද රචනාවත් ඔබේ. ඔව් මම මේ ගෞතම මහ බුදුරජාණන් වහන්සේ ගැන ලියපු ගීතයක් පොඩ්ඩක් කියලා ඉන්නද ඒක අවස්ථාව දෙන්න මේ ඒකෙන් රංජන් රාමනායක දකින විදිය මම මේ එන සුමානේ මේක වොයිස් කරනවා එච්.එම්. ජයවර්ධන මහත්මයා වොයිස් කරන්න මේ කියවන්න එපා මං වගේ කියන්නේ ඔක ගායනා කරන්න. දැන් මේක තාම තනුව හදලා නැහැ මේ පදමාලාවට ඔබ කැමති වෙයි කියලා මම හිතනවා. අනික ගායනවා. අනික ගායනවා. මම ලියලා තියෙන්නේ මිහි පිට මින් පෙර සිටියද මේ වගේ කුමාරයෙක්. මම මේ කුමාරයෙක් ගැන කියන්නේ. දැන් අද ඉන්න කුමාරයෝ සහ ඒ කාලේ හිටිය කුමාරයන් අතර වෙනස. මේක මේ සෝදුපත් කියවන්න ඔබට මේ වෙලේ මේ ලයිව් එකේම බාර දෙනවා. මේකේ වැරදි අඩුපාඩු තියෙනවා. මිහි පිට මින් පෙර සිටියද මේ වගේ කුමාරයෙක් රජකම අතහැර වනයේ දුක් විඳි කුමාරයෙක්. සියලු සතුන් හට සෙනෙහස දැක් වූ කුමාරයෙක් සිදුහත් පීඩිත නිර්දන පන්තිය කුමාරයෙක්. ඒක මං විදිහට මම අදන අදහර. එතකොට කෝරස් එක කියනවා අර හොඳ නැති කුමාරයෝ ගැන කෝරස් කියන කට්ටිය මම ලිව්ව එක. දන්නේමු කිරුළට පිය රජු ගෙලසිඳු කුමාරයන්. පියාට හිටුවා පස් ගැසු කාශ්‍යප කුමාරයන්. මාමල 12ක් මැරු අබානම් කුමාරයන්. පිය රජු දෙපතුල් පැලුවා අජසත් කුමාරයන්.
මාමල 12ක් මැරුවා කියන එක සෝදුපත් මාමල 12ද 10ක්ද මැරුවා? ඒක බලමු. සෝදුපත් බලමු. ඔබතුමා මේ ඉතිහාසය හොඳ දන්නේ නැද්ද මම උත්සාහ කරමු. ඔව්. තව මේක ඔබතුමා කැමතියි මේක. ඊට පස්සේ දැන් මම නැවත කියනවා අර කෝරස් කියන කට්ටියට විරුද්ධව මගේ අදහස රම්‍ය සුරම්‍ය සුබ අත්හැරියා කුමාරයෙක් මෙවැනි කුමාරයෙක් හිටියේ නැහැ කියලා මම කියන්නේ රම්‍ය සුරම්‍ය සුබ අත්හැරියා කුමාරයෙක් රූසිරු ලල්නා බිරිදත් අතහැරි කුමාරයෙක් මසවලු අතහැර පිණ්ඩ පාත වැඩි කුමාරයෙක් දුප්පත් අපගේ නිර්ධන පන්තියේ කුමාරයෙක්. ඒකට මම ආදේශයක් ලියලා තියෙනවා සදලු තලින් බට දුප්පත් පන්තියේ කුමාරයෙක් කියලා. ඊට පස්සේ දැන් සෝදුපත් කියවන්න ඔබතුමාට පොඩ්ඩක් කියන්න ඕනේ මේක යුද්ධෙන් කෝරස් කියන කට්ටිය කියනවා යුද්ධෙන් මත්වුණු ඡණ්ඩශෝක වැනි කුමාරයන්. හරිනේ? එයා කුමාරයන් ඒ වගේ කුමාරයෝ හිටියා. මවටත් වසදී මැරුවා මැග්බත් කුමාරයන්. මැග්බත් වසදී මැරුවද? මං හිතන්නේ මං කැමතියි ඕක ටිකක් නිවිහැනිල්ල ඕක හිමින් බලමු අපි කතා. ඊට පස්සේ කියනවා එදා ඔබතුමාගේ 360 කතා කරපු එකෙන් මම මේක ලිව්වේ මතක් වෙලා අන්තිම දූෂිත මැකියාවලියේ කුමාරයන්. බලය සඳහා ඕනම දෙයක් කරන ඒක හරිය නේද කතාව? ඉතින් රජන් ප්‍රශ්නයක් තියෙනවා මේක අපි කතා කරමු. අන්තිම දූෂිත මැකියාවලියේ කුමාරයා. මැකියාවලි ගැන පොඩි දෙයක් කියන්න තත්පරෙන් මම. එයා කුමාරයා එයා ලිව්වා මෙහෙම විය යුතුයි කියලා. ද ප්‍රින්ස් කියන පොත ලිව්වා. ඔහුගේ කතාවේ ප්‍රශ්නයක් තියෙනවා. මැකියාවලි කිව්වේ ඕක නෙවෙයි. මැකියාවලි කිව්වේ සිද්ධිය විමර්ශනය කරන්න තුන්වෙනි පාර්ශවයක් නැති කල. ඒ මොහොතේ රටම අරාජිකයි. එතකොට පාලකයාට කියන්නේ දැන් මේක දැන් අධිකරණයක් නැති භූමියක් මේක. මේ මොහොත. ඔහු ලියලා තියෙන්නේ උපකල්පනය කරපු භූමියක්ද? නෑ ඇත්ත කතාව. ඉතාලිය ඇත්ත තත්ත්වය. ඉතාලිය ඇත්ත පොළොමේ. ඒ මොහොතේ ඉතාලිය අරාජිකයි. රටේ එක එක දේවල් වෙනවා. මැර කණ්ඩායම් වෙනවා. අපරාධ වෙනවා. ඔහු කියන්නේ බලය ලබා ගන්න කරන හැම දෙයක්ම හරි කියලාද කියන්නේ? නෑ ඔහු කියන්නේ ඒ මොහොතට අදාළව මේ මොහොතේ තර්ඩ් පාර්ටි එකක් නෑනේ දැන්. අධිකරණයක් නෑ. බලන්න කිසිම මේ නියාමනයක් නෑ මේ මොහොතේ. නියාමනයක් නැති වෙලා. මොකක් හරි විදිහකට බලය අරගෙන රට හදන්න කියලා කියන්නේ. මේක අද ව්‍යවස්ථාපිත රාජ්‍යයකට ඇප්ලිකබල් නෑ. ඔක වැරදිට අර්ථකථනය කරන්නේ. ඒ කියන්නේ කුමාරයා ඔබ ද ප්‍රින්ස් පොත කියවුවොත් ඔහු කියන්නේ ඔහොම මංගල්‍යයක් නෙමෙයි. ඒ මොහොතට අදාළව තුන්වෙනි පාර්ශවයක් නැති නිසා පැහැදිලිව මේ කතාව තියෙනවා. ඔහු කියන්නේ දැන් රංජන් සියල්ල අරාජික මොහොතක මොකක් අපි කරන්න බෑ. මොකක් හරි කර. ඉන්න මිනිස්සු මාරලා something is better than nothing මොනවාරි කරනවා. එහෙම නෙවෙන්නේ. දැන් තුරේ රංජන් මිනිස්සු තුගක්කු අරගෙන එක එක මරාගෙන යනකොට ළමයි මරනවා නම් නීතියක් නැත්නම් මොකක් හරි කරලා නීතියක් හදන්න බෑ කවුරු හරි රංජන්. දැන් මෙතන එකපාරට කවුරු ඇවිල්ලා පිස්සුවක් කෙලිනවා කියලා ඔබ හිතන්නේ මේ මැදිරිය ඇතුලේ ගහනවා බඩු පොඩි කරනවා රංජන්. ඒතර මොකද්ද ඔබ කරන්නේ? ඔව් කැලෑ නීතිය අතර ගන්න වෙනවා. මොකක් හරි කරලා මේක සමතේකටපත් කරන්න බෑ. ඒක තමයි මේ මැකියාවෙලි කියන්නේ. ඒක තමයි ආයි කතා කරමු. ඒකේදී අන්තිම දූෂිත මැකියාවලියේ කුමාරයන් රටවල් ඇල්ලූ මහා අලිසන්දර් කුමාරයන්. ඒ කෝරස් කියන කට්ටිය. ඒතකොට මම නැවත ඇලෙක්සැන්ඩර් අල්සන්දර් කරව. නෑ මම දැක්කා අලිසන්දර් කියලා. අලිසන්දර් හරි. අපි කතාව හොඳයි. ඔව් රටවල් ඇල්ලූ ඇලෙක්සැන්ඩර් කුමාරයන් කියලා කියන්න පුළුවන්. මහා මම ලියලා තියෙන රටවල් ඇල්ලූ මහා අලිසන්දර් කුමාරයන් කියලා. ඊට පස්සේ නැවත කියනවා මම මේ බුදුන් ගැන දූෂිත දෙව්දත් සුමගට හැර වූ කුමාරයෙක් අඟුලිමාලට හරිමඟ පෙන්වූ කුමාරයෙක් කුලමල ආගම හැමතෙම පිටුබය කුමාරයෙක් නිර්මල බුදුදම ලොවට කියා දුන් කුමාරයෙක්. ඔබ සිද්ධාර්ථ කුමාරයාට වෙන අර්ථකථනයක් දෙනවා. මෙවැනි කුමාරයෙක් මෙතෙක්කල් හිටියේ නැත කියලා. ඔබ ගායනා කරන බලමු අපි දැන් අවශ්‍ය වෙන්නේ ඔබට කියලා මගාරින්න බෑ. දැන් අර ඔබේ ඒ ගීය ගයමු අපි. ගීය නේද පොඩ්ඩක් ඉන්න. මං හිතන්නේ මේ වැඩසටහන බලන අය කැමති වෙයි ටිකක් වෙලාව නම් මේ මං අධිකරණය ගැන කිව්ව මේකක්. ඇන්දපු චිත්‍රයක්. මේ තියෙන රංජන්ගේ චිත්‍රයක් මං පෙන්නන්නම් ඒ කැමරාවට මං හිතන්නේ. විවිධ ආකෘති ඔස්සේ යම් සංවාදයක් ගොඩනගන්න උත්සාහ කරනවා. ඒ පුද්ගලිකත්වයෙන් පිටට ගෙනිහිල්ලා බුද්ධිමය පුළුල් සංවාදයකට ගමු කියන එකයි මගේ යෝජනාව. දැන් තවත් කතාවක් ඔබට කියන්න ඕන රංජන්නේ ගීතේ ගේයපද රචන හොයාගන්න කල්. දැන් මේ සිදුවීම ඔබ රංජන්ගේ පුද්ගලික ගිණුමට දාලා මග ඇරලා එක්ක උහුට මඩක් ගහලා අතාරින්න එපා. මම කියන්නේ අපි රාජ්‍යයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී පිළිගන්න රටක් හැටියට අපේ රට ගොඩ ගන්න නම් සිංහල දෙමළ මුස්ලිම් ඒකීය රටක් හැටියට ඉස්සරහට යන්න නම් යුක්තිය පසඳ දීමේ ක්‍රියාවලිය පිළිබඳව බුද්ධිමය සංවාදයක් ගොඩ ගන්න ඕනි. එතකොට නීතිය කියන්නේ මොකද්ද? නීති ආධිපත්‍ය කියන්නේ මොකද්ද? අවසානයේ වරදකරුවන් නිවැරදිකරුවන් කරගන්නේ කොහොමද? වැරද්දක් වෙනවා නම් ඒ වැරද්ද නැවත නොවෙන්නට වටපිටාව හදාගන්නේ කොහොමද?
රංජන ඔබ ගේය පද රචනා හොයාගත්තද? පොඩ්ඩක් ඊට තවත් ඔබ ටිකක් කතා කරන්න. තවත් වැදගත් කාරණයක් ඔබට කියන්න තියෙනවා. දැන් අර බන්ධනාගාර ගත වෙන්න අවස්ථාවක් මට ලැබුණා කියලා මම කියන්නේ. මම වැලිකඩ බන්ධනාගාරේ මාස 2ක කාලයක් හිටිය බරපතල වැඩ ඇතුව. ඊට පස්සේ මම එළියට එනවා. ඒක වෙනම අධිකරණ ක්‍රියාවලියක් කරා. ඒක වෙනම ඉතිහාස කතාවක්. අධිකරණයේ ඇතුලේ ඉන්නවා ඇත්තටම තමන්ගේ දඩ මුදල සමහර විට 2500 ඒක ගෙවා ගන්න බැරි වෙච්ච ඉතාමත්ම දුප්පත් අහිංසක පුද්ගලෙක්. සමහරට ਉਹ නීති විරෝධී යම් ව්‍යාපාරයක අන්තිම ගොදුරක් වෙන්නත් පුළුවන්. හැබැයි අවසානයේ 2500ක දඩේ ගෙවා ගන්න බැරුව අධිකරණ තීන්දුවෙන් පස්සේ ඔහු වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාරයක ඉන්නවා, දඬුවම් ලබනවා මාස 6ක්. නිකන් ආසන උදාහරණයක්. එතකොට 2500 ගෙවා ගන්න බැරි පුද්ගලයාට අපේ බදු මුදලින් අපි මාස 6ක් කන්න දෙනවා. ඔබ හිතලා බලන්න. තේ එකක්, ඊට පස්සේ ආහාර වේලක්, අවශ්‍ය ඉඳුම් මිටුම් සියල්ල ලබා දෙනවා. එහෙම විශාල පිරිසක් බන්ධනාගාරයේ ඉන්නවා. මම මේ පොතෙත් ඒ ගැන ලියලා තියෙනවා. වැලිකඩ බන්ධනාගාරේ පිංගෝ කියලා කෑල්ලක් තියෙනවා. ඒ පිංගෝ බිම කියන්නේ ඊටාම අහිංසක වැඩිහිටි වියපත් මිනිස්සු ඉන්න තැනක්. ඒ ඔවුන්ට මම පුද්ගලිකව කතා කෙරුවා. ඔවුන් කවුරුවත් නෙමෙයි, බොහෝ අය ගෙදර යන්න කැමති නැහැ. හේතුව තමයි ඔවුන් කල්පනා කරනවා ගෙදර ගිහිල්ලා වේලක් කාලා කොහෙන් හරි අමාරුවෙන් කීයක් හරි හොයාගන්නට වැඩි දැන් අතපයත් අපිට පණ නැහැ. ඒක නිසා පිංගෝ වැඩබිමට වෙලා උදේ දවල් රැයට කාලා ඉන්නවා කියලා. අපි නැවත කල්පනා කරන්න ඕනේ එතකොට කවුරු හරි කුදලගෙන ගිහිල්ලා අපි බන්ධනාගාර කත කරලා නීතිය ක්‍රියාත්මක කරනවා කියලා හිතුවාට ඒ නීතිය ඒ බරපතල ප්‍රශ්නේ අපිට තිබෙනවා. ඒ නිසාම අපිට මේ නීති ආධිපත්‍ය ගැන විශේෂයෙන්ම කතා කරන්න සිද්ධ වෙනවා. හැබැයි මම නැවත යෝජනා කරනවා ලංකාවේ රාජ්‍ය අස්ථාවර කරන ලංකාවේ ජාතිකත්වයේ බිඳ දමන වෙනම ක්‍රියාවලියක් තිබෙනවා. ඒ වෙනම කියවමින් මේ සිදුවීම් වෙනම කියවමින් රංජන් වටා අලුත් බුද්ධිමය පුළුල් කතිකාවක් ගොඩ ගන්න ඕන කියලා මම ඔබට යෝජනා කරනවා. දැන් කේපත රචන හොයාගත්තද? හොඳයි හොයාගත්තා. දැන් අපි මගේ කතාව අවසන්. දැන් රංජන් ගායනවා. මොකද්ද මේ ගීත සංගීතය මුකුත් නැහැ කමන්නේ නේද? ඔබට පුළුවන් රංජන ඔබේ හඬ සංගීතයක් හොඳයි. ආවෙමි මම නුඹ සරණ පතාගෙන නුඹ සිටියේ ඇස් දෙකම වසාගෙන අතේ තිබුණ අසිපත දැක්කා මම තුලාව නම් තේරුනේ නෑ මාහට අතේ තිබුණ අසිපත දැක්කා මම තුලාව නම් තේරුනේ නෑ මාහට යුෂ්මත කියලා සද්දෙන් කිව්වා ඉංගිරීසියෙන් මොනවද කිව්වා බඩගින්නට කොස් ගෙඩියක් කැඩුවට අවුරුදු දෙකකට දඟගෙට යැව්වා බඩගින්නට කොස් ගෙඩියක් කැඩුවට අවුරුදු දෙකකට දඟගෙට යැව්වා කෝටි ගණන් හොරකම් කළ ඇමතිට ඇපනම් ලැබුණා සැනකින් අගේට නිදහස් වුණ ඒ ඇමතිව වට කර ජයගොස නැගුවා දහසක් වහලුන් නිදහස් වුණ ඒ ඇමතිව වට කර ජයගොස නැගුවා දහසක් වහලුන් හිතුවේ නීතියේ දෙවගන කියලයි තේරුනේ අද නුඹ ඇත්තෙන් අන්දයි තුලාව නම් එක පැත්තක් පාතයි දුප්පත් අපහට දෙවියන් පිහිටයි තුලාව නම් එක පැත්තක් පාතයි දුප්පත් අපහට දෙවියන් පිහිටයි ඕඩර් ඒ කැල කියන එක මම උසාවිය නිශ්ශබ්ද වෙන
පටන් ගන්න එහෙමයි. පටන් ගන්න එහෙම ඒක අමතකුණා කියන්නේ. දැන් මේ වැඩසටහන බලන අයට ඔව්. මේ වැඩසටහන සම්බන්ධයෙන් අපිට කමෙන්ට් කරන්න පුළුවන්, ලියන්න, ඔව්. ඊමේල් කරන්න. මේ සංවාදයේ පුළුල් සංවාදයක් වෙන්න ඕන කියලා මම මේක මම යෝජනා සමා කරනවා. වෙන්න ඔව් රංජන. මේක මං ලිව්වට පස්සේ සෝදුපත් කියවන්න මගේ මේ කාලෝ ෆොන්සේකා මගේ විශ්ම කර්ම විද්වතාට යවනවා. එතකොට දක්ෂ ගේපද රචකයෙක්. ඔව් එතකොට ඔහු කියනවා ඔබගේ වදන් ප්‍රාථමිකයි. මේ රංජන් ඒක ටිකක් හොඳ මදි කියලා ඔහු ලියලා යවනවා මට වෙන එකක් මේක කියන්නේ. මේ අසනීප ගානෙත් අසනීප ගාන. එතකොට මම හැබැයි මගේ එක ඔහු කියනවා මෙයා මුරණ්ඩුයි මෙයා ලියන්නේ මේකමයි. ඔහු ලියනවා අසරණ වී නුඹේ සරණ පතාගෙන ආසඳ නුඹ ඇත දාසවස. ආසඳ මම කියන්නේ නුඹ සිටියේ ඇස් දෙකම. කාලු මම ලියනවා ආසඳ. ඒවා තේරෙන්නේ නැහැ නේ මිනිසුන්ට. සමාවෙන්න එතුමා එහෙම මේ එතුමා එක මම බොහොම මිත්‍රයි වාද විවාද කරගන්නවා. එතුමා ලියන්නේ ආසඳ නුඹ ඇත දාසවසගෙන. අතරැඳි අසිපත දුටුවත් මා ඔබ තුලාවනං නොම වැටහුණි මාහට. යුෂ්මතයයි නුහුරු බසක් ඇසුනා. ඉංග්‍රීසියට මගේ කන් දෙක රිදුනා. අන්සතු කොස් ගෙඩියක් ගත් වරදට බඩකිනි මා දෙවසරක් හිර කෙරුවා. මේ කාලු වංශකාගේ සෝදුපත් කියවීම හරහා දෙවෙන්න දේ. තාම දක්ෂ විදියට තාම දක්ෂ විදියට පරිවර්තනය කළා. ඊට පස්සේ කතාව. ඔහු දැන් ඊට පස්සේ ඔහු ඇමතිව සම්බන්ධ කරනවට කැමති නෑ. මමනේ කෙලින්ම ගහන්නේ. ඔහු ලියන්නේ කෙල කෝටි ගණන් ගිල්ලත් මසුරන්. රජ පිලට ලැබෙනවා නීතියේ බුහුමන්. විඳයේ නිදහස පින් කළ ඇත්තන් වහලුන් වටකොට බොනවා ජයපැන්. මේ කාලෝ මාම මෙහෙම ලියලා එව්වට මම මේක කියන්නේ මට අන්තිමට ඕන එක. ඔහු කියනවා වගේ හැමදාම මම කියන්නේ. ඉතින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමග වැඩසටහනක් කරන්න අපි බලාගෙන ඉන්නේ නිදහස් සංවාද වැඩබිම එක්ක ඔහුගේ ගෙදර. මොකද මහාචාර්ය කාලෝ ෆොන්සේකාට මේ පඩිපෙලක් නැගින්න අමාරු නිසා අපි සමහරට කණ්ඩායමක් විදිහට රංජනේ යයි. ඔව්. කාලෝ කියන්නේ මට අනුව මේ ඔහු වෙනම මේ ඔහුගේ ගේයපද රචනා ගැන අපිට සෑහෙන සංවාදයක් තියෙනවා. මට හිතා ගන්න බැරි තරමට ඔහු මේ මෘදුවට ලියනවා. ඔහුගේ ගේයපද රචනා එක වෙනම සාකච්ඡාවක්. දැන් අපි අපේ සංවාදයේ රංජන දැන් පැය එකමාරකට කිට්ටු කාලයක් ඊට වැඩි කාලයක් ගත වෙමින් තිබෙනවා. අපිට එළිවෙනකන් කතා කරන්න දේවල් තියෙයි. මම කැමතියි දැන් අන්තිම විනාඩි කීපයක් ඔබ අරගෙන තව ගීතයකුත් ඔබ ගයන්න ඕනි. ඊට කලින් මම කැමතියි ඔබ මේ වැඩසටහන බලනවා ලෝකේ පුරා සෑහෙන ප්‍රමාණයක්. අද දවසේ නොබැලුවත් අනිවාර්යයෙන්ම හෙට වෙනකොට මේ වැඩසටහන YouTube එකට අපි දානවා. YouTube එක හරහා බලන්න පටන් ගන්නේ. ඔවුන්ගේ අදහසුත් අපි ගම්මු. ඔබ මොකද්ද ලෝකේ පුරා විසිරී සිටින මේ වැඩසටහන බලන අපේ සහෘදයන්ට මේ නිදහස් සංවාද වැඩබිමේ ඉඳලා කියන්නේ මේ මොහොතේ මම කියන්නේ ඒක පණිවිඩයක් කියලා. ඔබ මොකද්ද යෝජනා කරන්නේ? ඔව්. ඒ කතාවෙන් පස්සේ විනාඩි 2ක් 3ක් වගේ කාලයකට ඒක ගොනු කරලා මම තවත් මේ අධිකරණයට සම්බන්ධ කතා කරනින්ද මම ඒක ගයනවාද ගේපද ඉදිරියේදී කියන්නේ ඔබ කැමති මේ ඉදිරියේදී කියන්නේ බලාපොරොත්තු වෙන එකක් මේ ඒකත් මම කියන්න අනිවාර්යයෙන් මේ මෙලඩික නැද්ද ඒක මේ මෙලඩික තාම නැහැ. රෙදි කඩකින් දැස් වැසුණු මම්මුලා වූ අන්ධ ලදකගෙන් පාර අසන තක්කඩින් රසක්. ඒ තමයි පළවෙනි පදේ. රෙදි කඩකින් දැස් වැසුණු මම්මුලා වූ අන්ධ ලදකගෙන් පාර අසන තක්කඩින් රසක්. ඔබේ කාලෝ මම වෙනස් කරනවා. ඔබ තක්කඩින් වචනයක් කැමති නෑ. ශුද්‍රෝ ග්‍රන්ථවල අත තබා දිවුරමින් මුසාවාද කියන කළු ඇඳුම් ගොඩක්. මේවල සාම එලිසම එලිවට හදන්න මේ මුල් අදහස. දුප්පතුන්ගේ බදු මුදලින් සෑදූ බොරුවෙන් රජවුණු මන්දිරයක්. දුප්පතුන්ගේ බදු මුදලින් සෑදූ බොරුවෙන් රජවුණු මන්දිරයක් ගාස්තු ලෙස කන කර ගලවා ගන්නා අමනුෂ්‍යයන් ඉන්න තැනක්. යුක්තිය මුදලට විකිනෙන තැනකදී කොහෙද අපට සාධාරණයක්? ඔබ දැන් කිව්වද? යුක්තිය මුදලට විකිනෙන තැනකදී කොහෙද අපට සාධාරණයක්? බදු ගෙවනා අපි ඇත්ත කියන විට දඟකට යවනා පුදුම රටක්. අන්තිමට මගේ ඒක තාම එලිසම එලියට හැදුව නෑ. ඇත්ත කියන මා පොළුස්සන්න එපා වද කියනේ. නුඹලාගේ දූපුතුන් වෙනුවෙන් සටන් කරන්න මා කුඹුරක වල්ලාපන්. මගේ ලේන් අලුත් පැල බිහිවේවි මා වගේ නුඹලාගේ දරුවන් වෙනුවෙන් සටන් කරන්නට. මගේ අවසන් ඉල්ලීම මා කුඹුරක වල්ලාපන්. වදකේනි පුළුස්සන්න එපා. මා කුඹුරක වල්ලාපන් මගේ ලේන් අලුත් ගස් හැදුනාවේ ඒ ගස් මා මැරූ නුඹලාගේ දරුවන්ට සෙවණක් වුණාවේ. මේක තාම මේ
මේ සකස් කෙරෙමින් තිබෙන ගීත පද රචනාව. ඔව් මේක ඊළඟ ගායන ගීතේ මොකද්ද? තව ගීතයක් ඔබට ගායන මම වර්ජනය ගැන වනින්න ඉඩ තියෙනවා. වර්ජනය ගැන ගීතයක් ගැව්වා පහුගිය ටිකේ. අර කතාව කියලා අපි යමු. මම කැමති ඔබ මේක අනේ ප්‍රශ්නය අමතකුණා වෙන මානයකට ගියා ආයෙ නැවත අහන්න. මේකත් අනිවාර්යයෙන්ම අපි ගායන ඕන ගීතයක්. අපි වෙලාව දැන් ඔබත් එක්ක කතා කරද්දී වෙලාව යනවා. ඒක තේරෙන්නේ නැහැ. මේ මහාචාර්ය කාලුපොන්සේක හිටියනම් අපි දන්නේ නැතුව එළි වෙනවා. එහෙම තමයි වෙන්නේ. ඔබ දැන් මේ වැඩසටහන බලන ලෝකේ පුරා විසිරී සිටින සහෘදයන්ට ඔබ කරන යෝජනාව එක්කෝ ඒක මොකක් හරි ඉල්ලීමක් යෝජනාවක් විවේචනයක් ඔබට මොකද්ද කියන්න තියෙන විනාඩි 2ක 3ක කාලයක් ඔබට මම දෙනවා. ඔබ කිව්ව මේ ඔබ බොහොම බුද්ධිමත් සංවාදයකට සාමය වේදිකාවකට ගෙනාව මේ වැඩසටහන ඔබ කිව්ව දෙයින්ම මම ගන්නම් මම මෙතනදී ඉගෙන ගත්ත දෙයි. ඔබ කිව්වා මේ විෂයට අපි බය විය යුතු නැහැ. ලිංගික විෂය වගේ. ලිංගික විෂයට බයයිනේ ගොඩක් අය කතා කරන්නේ. ලිංගික අධ්‍යාපනයට බයයි. ඒකෙන් ගොඩාක් කරදර වුණා පහුගිය ටිකේම ලිංගික අධ්‍යාපනය නොමැතිවීමේ අනවශ්‍ය ගැප් ගැනීම, ගබ්සා කිරීම, ඒ වගේ ඊටාම මේ බොහොම දේවල් වුණා. එතකොට ආගම් ගැන සංවාදය එන්න ඕනේ වේදිකාවට විවෘතව කතා කරන්න. මේ නීතිය ගැන එතකොට ඇරිස්ටෝටල් පටන් ගත්තත් මේක ඊට පස්සේ මුදලට අවනත වුණ එක මුදල මුල් වෙලා නීතිය මේ ක්‍රියාත්මක වෙන ගැන ඔබ කතා කළා. එතකොට ඔබ කියනවා ඔබගේ එක වචනයක කිව්වා මේ නඩුව ඉතාම හොඳ තීන්දුවක් කියලා කියනවනම් ඇයි මේ නඩුව ගැන අනිත් විදිහට හිතන්න ජනතාවට අයිතියක් නැත්තේ කියන එක. ඒක හොඳ තර්කයක්. ඒ වගේම අපි අර කිව්ව රටවල් වල අපි මේ ශරියා ලෝ එක ගැන අපි මේ ප්‍රොෆට් මොහමඩ්ගේ ඉස්ලාම් ධර්මයට ලොකු ගරු කිරීමක් තියෙනවා. නමුත් මං කවදාවත් කෙනෙක්ව භාගයක් පල්ලා ගල් ගහන එකට බෙල්ල කපලා මරන එකට ඒක මං කැමති නෑ. මේ අතපය කපන එක පොඩි දරුවන්ට එහෙම කරන එක හිංසා පීඩා කරන එක. එහෙම කරන්න තියෙන අයිතියක් නෑ නේ කාටවත්. එහෙම අයිතියක් නෑ. කිසිම කෙනෙකුට ලැබෙන්න බෑනේ මේ අයිතිය. ඒක ගෝත්‍රික ක්‍රමයක්. අනිවාර්යයෙන්. ඒක ඉතින් අර මෙලෙච්ච ක්‍රමයක්. එතකොට මම මේ හැම වෙලේම ආකල්ප වෙනසක් ගැන කතා කරනවා. ජනතාවම පරිණාමය වෙන්න ඕන කියලා අර කවුද මේ ඩෙස්මන්ඩ් මොරිස්ගේ පොත් කියවලා මම දැක්ක දේ තමයි මේ පරිණාම වෙන සත්වයා නේකඩ් ඩේප් සහ මේ හියුමන් සූ කියන පොත්වලින් ඉගෙන ගත්ත දේ. චාපා කියන කතාව චාපා සහෝදර චාපා කියන මාධ්‍යවේදියාට මා ගරු කරනවා. මා කියන්නේ මේක ඔහු තනියම විශාල සටනක් පහුගිය ටිකේම ගෙනාවා. මේ මම දැක්ක DI සීනියර් DI ජෙක් කතා කරද්දිත් ඔහු විවෘතව ඔබ කියද්දී යන්න ගිහිල්ලා බලන්න අලුත් කඩේ උසාවියට රෙජිස්ට්‍රාර් ගන්න 500. එතකොට තෝල්කයා ගන්න ගාන. එතකොට නීතිඥයා ගන්න ගාන. අර ඊට පස්සේ මිනිසුරුගේ රියදුරා ගන්න ගාන. මේවා ඔහු ඔබ මේ ඊට පස්සේ ඔබ මගේ නමත් සඳහන් කරලා කිව්වා මම මේ ATM ඇමතිවරයාට කෙලිම කුඩුකාරයෙක් කියලා කිව්වා. එතනම ඔහු කිව්වා මගේ නමත් කියලා කිව්වා. ඉතින් මම කියන්නේ මෙවැනි සංවාද තව තවත් ඇතිවිය යුතුයි. මෙවැනි සංවාද හරහා දූෂණය යෙදෙන්ට සැලසුම් කරන නීති ක්ෂේත්‍රයේ යම් අය පස්සට යනවා. ඔවුන් දන්නවා ඔවුන් ඉන්නේ CCTV එකක් ඉස්සරහ කියලා. මේ සංවාදයේ CCTV එකක් වගේ. මම දකින්නේ ඒක. හොඳ යෝජනාවක්. ඔව්. මේ CCTV වලට විරුද්ධ වෙන්නේ කවුද? පහුගිය ටිකේ කස්ටම් ඔෆිසර්ස්ලා ඔවුන් මා සමග උරණ වෙන එකක් නැහැ. ඉමිග්‍රේෂන් එකේ කස්ටම් ඔෆිසර්ස්ලා CCTV හයි කරන එකට විරුද්ධ වුණා. මොකක්ද හේතුව? ඕන කෙනෙක්ට තේරෙනවා ඇති. ඔවුන්ට අත යටින් ගනුදෙනු ගන්න දැන් මම පාර්ලිමේන්තු එකේ CCTV හයි කරන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි නීති විරෝධී වැඩක් කරන්නේ නැත්තම් CCTV වලට බය වෙන්න ඕනේ නැහැ. CCTV හයි කරන්න එපා අපි ස්නානය කරන ස්ථානවල. නාන කාමරයක එතකොට මේ සුපර් මාකට් වල මේ සුපිරි වෙළඳසැල් වල ඇඳුම් මාරු කරන ස්ථානවල CCTV එපා. නමුත් මේ පොදු මුදලින් මේ යම් කිසි දෙයක් නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන CCTV තිබුණාට කිසිම අවුලක් නැහැ. ඉතින් මම හිතනවා මේ නීති වෘත්තීය නීති ක්ෂේත්‍රය අධිකරණය
CCTV හරහා සියලුම ජනතාවට මේ විනිවිද පේන තත්ත්වික වේදිකාවක් මේ නිර්මාණය කරගත්තා නම් මේ සංවාදය හරහා මම හිතනවා ඒක තමයි විය යුත්තේ. ඒ වගේම මේකට බය වෙන්න එපායි කියලා මම කියන්නේ. මේක ජනතා අයිතියක්, ජනතාවගේ පරමාධිකාරී මේ බලයක්. ඒ කියන්නේ අපේ බදු මුදලින් තමයි මේ ගොඩනැගිලි, මේ දීමනා, මේ ඉන්ධන, මේ වාහන, විශ්‍රාම බැටු, මේ සියලු දේවල් මේ හැම ක්ෂේත්‍රෙම අයට ලබා දීලා තියෙනවා. එතකොට ඔවුන්ට කිසිම අයිතියක් නැහැ ඒ බදු මුදල් ගෙවන ජනතාව පීඩනයට පත් කරන්න කියලා තමයි මගේ මතය. ඒ හින්දා චාපා මේ ගෙනින සටනට මගේ පූර්ණ සහයෝගය. ඔබට තවත් පොත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මාත් මගේ ක්ෂේත්‍රයෙන් ගීත හරහා හෝ මෙවැනි සංවාද වලට චිත්‍ර හරහා මගේ කලා කෘතින් හරහා මම මේ පහුගිය ටිකේ චාපා මම බැලුවා මේ මගේ වන් ෂොට් 2003 මම ලියලා තියෙන්නේ. ඒ චිත්‍රපටියේ තියෙනවා මේ තාම ඕන කෙනෙක් අන්තර්ජාලයේ බලන්න පුළුවන් මේ අනර්කලී කියනවා වන් ෂොට් නීතිය අතට ගන්න ඕනේ නෑනේ. ඇයි නීතිය අතට අරගෙන මේ මිනිමරන්නේ මේ එයා පාතාල නායකයෙක් කියලා මට චෝදනා කරනවා. එතකොට මියගේ ඇන්ටර් ජූඩ්ගේ ඩයලොග් එකක් තියෙනවා. ඒක මේ රාජගිරියේ ෂූට් කරලා තියෙන්නේ මේ මැක්ඩොනල්ඩ්ස් එකේ. ඔහු කියනවා නීතිය ඉදිරියට අපරාධකාරයෙක් ගියාම එයා හොඳම නීතිඥයෙක් කල්ලා බේරෙනවා. ඒක ඒකට 2003 මම ඉඳලා තින් තේ මතේ. 2000 ඒ කියන්නේ අපරාධකාරයෙක් නීතිඥයෙක් මේ උසාවියට ගියාම හොඳම නීතිඥයෙක් කල්ලා බේරෙනවා. ආයෙවිල උන් ආයෙ මිනිමරනවා. ආයෙ හොරකම් කරනවා. ඒක තමයි වන් ෂොට් මේ නීතිය අතර ගත්ත කියලා ඩයලොග් එකක් කියනවා. ඉතින් ඒ කියන්නේ චිත්‍රපටය හරහා එදා ඉඳලා පෙන්නලා තියෙනවා ඒක. ඒක තමයි කතාව. ඉතින් ඒකින්ද මම මේ සංවාදයට මන් දෙන සර්ටිෆිකට් එක තමයි බොහෝ අය දැන් හොඳම උදාහරණය මම හොඳ කතාවක් ඔයාලට කියන්නම් චාපා. දැන් මේ ගීතය ලියලා මේ ආවේ මම මේ ඔබ සරණ පතාගෙන කියලා ලංකාවේ මම ප්‍රවීණ සම්මාන දිනු අධ්‍යක්ෂකවරයෙක් ගාවට ගියා තනුවක් දාගන්න. ගීතය බැලුවා අනේ මට හිර යන්න බෑ කියලා ඔවුන් අයින් වුණා. ඊට පස්සේ තව සම්මාන දිනු මීගමුවේ අලුත් නැගී එන අධ්‍යක්ෂකවරයෙක් ගාවට මම මේ පද රචනාව යවුවා. අනේ ඔයා හිරේ ගියාට ඒක ඔයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්. මගේ අම්මයි තාත්තයි එපයි කිව්වා මේකට සංගීත සපයන්න කියලා ඕව අයින් වුණා. නිර්භීත එච්.එම්. ජයවර්ධන මහත්තයා තමයි කමන්න මේක ඉතින් මේ ඔයා කියලා තියෙන ඇත්තනේ කියලා ඒකට ඉදිරිපත් උනේ. ඉතින් කියන්නේ එච්.එම්. ජයවර්ධන වගේ ඒ වයස් කාණ්ඩේ තරුණෙක් එතකොට. තරුණෙක්කෝ. ඉතින් දැන් මං කියන්නේ ඇයි මේක කතා කරන්න බෑ? මහාචාර්ය කාලුෆුන්සේක තරුණෙක්. අනිවාර්යයෙන් මං දන්න හොඳම තරුණෙක් දැන් එච්.එම්. ජයවර්ධන මං කැමති ඒ උඩට දාන්න. ඔව් 88 20 ගණන් වල තරුණෙක්. ඔව් ඒ 84 වුණාට ඔහු නිර්භීත කොන්දක් තියෙන කෙනෙක් නේ මගේ මේ මාමා කාලුෆුන්සේක මහත්මයා කියනවානේ මම ඇවිල්ලා මේ සටනේදී මගේ බෑනක් ඉන්නවා කියලා පැහැදිලිව කියනවානේ. ඒ ඔහු එක ඔහු මේ ඇත්තටම තරුණෙක්. 84ක තරුණෙක්. දැන් එච්.එම්. ජයවර්ධන මට එහෙම හිතෙනවා. කසුන්ට වැඩි තරුණයි මං හිතන්නේ. ඔව් දැන් මම ඕනම මේ වගේ මේ කන්ට්‍රොවර්ෂල් ආందోලනාත්මක මේ මම ගෙනිච්චම මේ පද රචනයක් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ එතුමා එච්.එම්. මේවට දැන් රංජන් ගයන වෙලාව. එතනින් අපිට සමුගන්න නැත්නම් පැය දෙකක් තේවි. ඔබ කැමති ගීතයක් ගයනවා. ඊට පස්සේ අපි සමුගන්නවා මේ සංවාදික විරාමයක් විතරයි. ඊට පස්සේ අපි මේ සංවාදේ නැවත ඉස්සරහට ගෙනියනවා. කොයි මොහොතේ කොතනදද කියලා කියන්න බෑ අනිවාර්යයෙන්ම. වැඩි හොඳ ෆ්ලෝ එකක් යනවා. මට වෙලාවක් තියෙනවා යමු. අනිවාර්යයෙන්. මේ ජනතාව අපි එක්ක ඉන්නවද? ඒක තමයි රංජන් දැන් අපි පැය ඩේටා ප්‍රශ්නයක් මිනිසුන්ට තියෙනවා. අනේ ඒකනේ වැඩි. නමුත් ඉතින් මේ හැබැයි මේක මේ ඔබගේ මේවා මං දන්නවා නැවත YouTube එකේ බලන්න. අනිවාර්යෙන් බලන්න. අපි ගීතය ගයමු දැන්. මොකද්ද මේ ඔබ කැමති ගීතයක්? ඔබට මේ මම දෙනවා මේ සිද්ධියට හෝ ඊට අදාළ හෝ නොවන ගීතයක්. කවුරුද කරන්නේ වර්ජනයක් කියලා මම ඔබ අහුවද? ඔබ කියවන්න ඔබ ගයන්න ඕනේ. රයිට්. මියුසික් නැතුව තමයි කමන්නේ. කවුරුද කරන්නේ වර්ජනයක් දුප්පත් අප වෙනුවෙන්
සැබෑම අවංක වර්ජනයක් පීඩිත අප වෙනුවෙන් කවුරුද කරන්නේ වර්ජනයක් දුප්පත් අප වෙනුවෙන් සැබෑම අවංක වර්ජනයක් පීඩිත අප වෙනුවෙන් බෙහෙතක් ගන්නට රෝහල් ගිය විට දොස්තර වර්ජනයක් ලෙඩුන්ට තර්ජනයක් උන්ගේ දරුවට හොඳම පාසැලක් සුපිරිකාර එකක් ඉල්ලලා වර්ජනයක් නොවේ අපගේ වර්ජනයක් ඉහළ පැලැන්තියේ වර්ජනයක් තනනා 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 වැඩ අහවර වී නිවසට එන විට දුම්රිය සේවක වර්ජනයක් උන්ගේ වැඩිපඩි තනතුරු ලොකු පුටු ඉල්ලලා කරන්නේ වර්ජනයක් නොවේලු අපගේ වර්ජනයක් ඒකත් උන්ගෙම වර්ජනයක් පමමා තනනා 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 නනනා දෙපයින් යන්නට පාරට බැස්සම සරසවි සිසුගුරු පාගමනක් අපේම මුදලින් මහපොළ අරගෙන අපටම වද දෙන කරදරයක් නොවේලු අපගේ වර්ජනයක් ඒකත් උන්ගෙම වර්ජනයක් තනනා 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 නනනා බසයෙන් යන්නට එතනට ගිය කල මගමරුවන්ගේ වර්ජනයක් කහ ඉර උඩදිම අපව මරන්නට දඩකොළ එපාලු ඉල්ලීමක් නොවේය නිර්ධන වර්ජනයක් ධනපති පන්තියේ වර්ජනයක් පමමා තනනා 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 ලිප්ටන් රවුමට හවසට ගියාම දේශපාලුවෝ පාගමනක් බලයට එන්නට රට විකුණන්නට පක්ෂපාත නැති සම්මුතියක් නොවේලු අපගේ සම්මුතියක් ඒකත් උන්ගෙම සම්මුතියක් පමමා 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 තනනා 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 අහසින් යන එන නෝනලා බේබිලා මැති ඇමතිට නෑ තර්ජනයක් කාට කියන්නද මේ වගේ ගර්ජන නිහඬව උහුලන පුදුම රටක් කාට කියන්නද මේ වගේ ගර්ජන නිහඬව උහුලන පුදුම රටක් මේ වැඩසටහන මහාචාර්ය කාලෝ ෆොන්සේකා බලනවා නම් ඉල්ලීමක් කරන්න මේ ගේපද රචනාව තිබ්බ දෙන් ඒක හොඳයි වගේ. නරකම නෑ ඒකේ අදහස ගත්තාම එහෙමයි. ඔව්. රංජන් අපි එතුමා කියන්නේ මගේ බොහොම ප්‍රාථමිකයි කියලා. හැබැයි මගේ මම එතුමා එක්ක හැමදාම වාද කරන්නේ මම මේ ලියන්නේ හැමෝටම තේරෙන විදියට. දැන් එතුමා සඳ වගේ වයි ටිකක් අමාරුයි තේරුම් එකයි කියන්නේ. තාම සුන්දර මුණ ගැහිමක් ඔබේ සහ මේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ අපි මෙතුමා මේ ටික අසනීප තත්ත්වයෙන් ඉන්නේ අපි සනීප වුණ ගමන් අපි අනිවාර්යයෙන්ම ඔබට පොරොන්දු වෙනවා ඊටාම ඉක්මනින් රංජන් රාමනායක ඒ වගේම ඔහුගේ මාමණ්ඩිය මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමග ඔහුගේ ගෙදර මෙතන අපි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා මේ කාලෝ කියන්නේ මේ නිකන් ඔහු පිළිබඳ තරුණෙක් අනිවාර්යයෙන්ම තරුණෙක් අනෙක් සියලු කාරණා පසක තිබියදී මේ ඔහුගේ තිබෙන බලාපොරොත්තු සහගත බව මට හිතා ගන්න බැහැ ඔහු කතා කරනකොට ඔහු තිබෙන ජවය ඒ වචනවල තියෙන මේ සුන්දරත්වය මම එක දෙයක් කියන්න මට අවසරද වෙලා තියෙනවද මේ දැන් සාමාන්‍යයෙන් මේ චාපා මේ කපුවෝ සහ මේ කෝවිල් වල ඉන්න මාෆියාවක් තියෙනවනේ ළඟදී අපි දැක්කා පින් පෙට්ටියක ප්‍රශ්නයකට තැරවකාරෝ දාලා වෙඩි තියනවා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේට වෙඩි තියනවා කපුවා සහ ඒ හිටපු කට්ටේ. ඒ කියන්නේ ඊටාම භයානක මුදලාලිලා. ඒ කියන්නේ ජේසුස් වහන්සේත් ගිහලා කසයක් අරන් හැප්පුනේ මේ මුදලාලිලා එක්කනේ.
දේවමාලිගාවේ අර සල්පිලි බඩු පොලේ ගහන්නේ ඔව් බඩු කතා පොලේ පටන් ගහන ගන්නකොට. ඔව් ඉතින් එතකොට කාලෝ මාමා කතරගම මෙච්චර මුදල් මේ වැටෙන පින් කැටේට මුදල් වැටෙන තැනකට ගිහිල්ලා ඔවුන්ගේ ව්‍යාපාරයට බඩට ගහන්න ඔහු මොනතරම් ශක්තිවන්ත ඔහු කියනවා ඔබ කියනවාගේ සටන්කාමියෙක් ඉන්න ඕනද? ඔහුට පුළුවන් ගිහිල්ලා කතරගම ඒ කියන්නේ ගිනිපාගපු කතාව. එතනට ගිහිල්ලා ඌරු මස් කාලා කසිප්පු බීලා අරක්කු බීලා මේක බොරුවක් කියලා පෙන්වන්න. ඉතින් ඒක ඒ කියන්නේ මං ඇහුවා ඔබතුමාට බය හිතුනේ නැද්ද? ඒක මරණ තර්ජන නැද්ද? නෑ ඒ කාලේ ඉතින් බොල කාලෝ කියලා එහෙම කෝල් එනවලු. බොල කාලෝ. ඒ කාලේ හොඳ අදට වැඩි. ඔව්. ඉතින් ඒ වගේ ඔහු මේ හරිම මේ ඉන්ස්පයර් වෙනවා මිනිස්සු ඒක අනිත් අය කතා කරන චරිතය. රංජන එහෙමනම් අපි දැන් සමුගමු. හැබැයි මේ කෙටි විරාමයක් යලිත් ඔබට කියන මේ සංවාදයේ ඉවර නැහැ. අවසන් වශයෙන් ඔබට කියන්නේ මේ කතාව ಜಾති ආගම් විදිහට බෙදා ගන්න එපා. මෙය කාගේත් පොදු ප්‍රශ්නයක් විදිහට අපිට තිබෙන ප්‍රශ්නයක්. තව එක ගීතයක් තියෙනවද කියන්නේ? ඔව් මේ ගීතක අපි අවසන් කරමු. හැබැයි තාලට කියන්නත් ඕනි. මේ තමයි අපේ අවසාන ගීතය. ඔබේ ඩේටා බේර ගන්න ඕන නිසා අපි ඔබෙන් සමුගන්නේ අන්තිම ගීතය. මම මේ අර සිදුහත් කුමරගේ ගීතයට පස්සේ මම කියන්න යන ගීතේ මේක. මේ කවුද සිරිනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා මේ ලංකාව විනාශ කළේ පාලකයන් සහ පූජකයන් කියලා. එතකොට අපි සියලු දෙනා අයිති මේ රට විනාශ කරන්න නිහඬව හිටියේ අපිත් අයිති. එතකොට ඒ ගැන ලිව්ව පූජකයන් ගැන ලිව්ව ගීතයක් මේක. පිම්බත් කාලා රහමෙර බීලා මුසා දොඩාලා රට අවුලාලා දේපල රැස් කළ පූජකයින් උන්ගේ ජඩකම් දුටුවත් දෙයසින් උන්ටම වදිනා දීන වහලුන් තම වැදූ මව් දූෂණය කෙරුවත් උන්ටම වදිනා මානවයන් ලොකුම ඉඩම හොඳම ඉඩම අල්ලමු ගම්මානේ හදපු කෝවිලක් හදමු පල්ලියක් හදමු පන්සලක් ඒක හදන්නත් සල්ලි නුඹලගේ දානෙත් ගෙන එව් සල්ලිත් ගෙන එව් ගෙනාව තරමට පින් වැඩි වේවි නිවනට ලං වේවි තොප ඉපදී ඇත්තේ වැඩට අප ඉපදී ඇත්තේ සැප විඳීමට මුළු දිවියම සැප විඳ තොප අනුග්‍රහයෙන් රෝගී වූ කල පිටරට රෝහලේ මගේ දේහය ආවිත මව් රටේ රාජ අනුග්‍රහයදී ආදාහනය කරපියව් සඳුන් දර සෑයක් සදා ඉන්පසු මාගේ භස්මාශේෂ එකතු කර ඒවාට වැඳපියව්. ඒක තමයි කතාව. මේකේ මං සෝදුපත මම කියවන්න එකක් ඔය කතාවේ ඔබ පූජ්‍යකයා කිව්වම සීල ආගම් වලට අයිති කියලා මම හිතනවා. ඔව් සීල ආගම්. නිවන විතරක් දාන්න එපා. ස්වර්ගය තව අනිවාර්යෙන්. නැත්තම් මේ කතාව මේ ඔබට එක පැත්තකට මෙයා වෙනවා. බුමරංගයක් වෙනවා මේ කාල් මාක්ස් කිව්වේ සියලු ආගම් අබින් කියලා. ඒ කියන්නේ ආගමකට බද්ධ වෙලා සියලු දේ අර අන්ධ භක්තියෙන් විඳින එක කියන්නේ ඔබ මේ කියන්නේ. ඒතර පූජකවරු කිව්වහම ඒ පල්ලිය කෝවිල තවත් අය according to Father Matthews එතකොට මේ සෝමාරාම බුද්ධරක්කිත ඒ වගේම මට මතක් කරන්න ඕන අවුරුදු 4මාරක තමුන්ගේ දියණියව දූෂණය කරනවා මේ මුස්ලිම් ලෙබ්බ කෙනෙක්. ඔහු ඊට පස්සේ අම්මට ඩොලර් මිලියන 4ක් දීලා බේරෙනවා. කොහොම ඒ කියන්නේ එහෙම ලෝකයක්. ඒ කියන්නේ ඔහු තමයි ආගම දේශනා කරන්නේ. ආගම දේශනා කරන පුද්ගලයා තමුන්ගේ දුවනියව දූෂණය කරලා මරනවා. තාම ක්‍රූර විදියට දූෂණය කරලා මරලා මේ අධිකරණයේදී විවෘත අධිකරණයේදී මිලියන 4ක් ගෙවලා. ඒ කියන්නේ මාළග මේ මම වගකීමෙන් කියන්නේ මිලියන 4ක් කියලා තාත්තා බේරනවා. තාත්තා දුව දූෂණය කරලා බේරෙනවා. අරාබි අධිකරණයකදී තාත්තා තමයි ජනතාවට ආගම කියා දෙන පුද්ගලයා. සහ මේ වෙනකොට පාප් වහන්සේට විශාල අභියෝගයක් එල්ල කරමින් තිබෙනවා මේ විශේෂයෙන්ම ඇමරිකාව ඇතුළු යුරෝපේ රටවල් අර පූජකවරු විශාල වශයෙන් ලිංගික මේ අඩත්තේට්ටම් කරලා ඕස්ට්‍රේලියාවේ නඩුවක් තියෙනවා ෆාදර්ස්ලා 14 දෙනෙක්ට මේ පල්ලියට මේ දේවස්ථානයට මේ ආවතේව කරන්න ආපු දරුවන් මේ ගණනාවක් අවුරුදු ගානක් තිස්සේ දූෂණය කරලා ඒ නඩුව අහලා මම මේකයි ඒ රටවල අධිකරණයට මගේ පොඩි කැමැත්තක් තියෙන්නේ ලංකාවේ කවදාවත් මේ
පූජක පක්ෂයට මේ දේ වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඔවුන් ගේනවා මේ නීතියක් ඡාපා අපි ඉන්නේ නීතියටත් උඩින් කියන එක. ඒ කියන්නේ මුස්ලිම් ලෙබ්බ කෙනෙක්ට, පල්ලේ කෝවිලක පූසාරි කෙනෙක්ට, කතෝලික ස්වාමින් කෙනෙක්ට, පන්සලක මේ ස්වාමින් වහන්සේ කෙනෙක්ට ඕන වරදක් කරන්න පුළුවන්. ඔවුන් ඉන්නේ නීතියට උඩින්. පළලර්ථයෙන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. එතකොට ඒක විය යුතු නෑ මං කියන්නේ. සියලු ආගම් අභිභවා යන යෝජනාවක් ඔබ ගේන්නේ. සියලු ජාතීන් අභිභවා යන යෝජනාවක්. එතකොට නැවත අපිට යන්න පුළුවන් ඇරිස්ටෝටල්ට මනුෂ්‍යයා පවත්වාගෙන යන්නේ කෙසේද? කුමන ආගමකට අයිති වුණත්, කුමන ජාතියක වුණත් කවුද මිනිස්සෙක් කියන අවසානයේ. රංජන ඔබ සමග කතා කරන්න ලැබීම ඉතාම සතුටක්. මේ පොදු අරගලය තුල අපි එකට එකතු වෙලා බුද්ධිමය සංවාදයක් ගොඩනගමු කියලා මම ඔබට යෝජනා කරනවා. අර පව්කාරයාට ගල් ගැසීම් වගේ තැනකට දාලා රංජන් හිරියනද නැද්ද කියලා බලාගෙන ෆන් එකක් ගන්න හදන්න එපා. පළල් ප්‍රශ්නයක් අපි ඔබට ගෙනාවා. මේ ගැන දිගින් දිගටම කතා කරයි මැදිහත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රංජන් ඔබට ස්තුති. කෙටි දැනුම් දීමකින් ඔබ කඩාගෙන ආවා. අනේ ඔබට මේ ඔබට වෙන ගරුත්වයෙන් හින්දා මම අද විතාම මේ වෙහෙස අධික දවසක් මම හැන්දෑව ප්‍රෙස් එකක් කරලා ඉන්නේ. ඊට පස්සේ නමුත් මේ ඔබ මේ ගෙනියන සටනට මම මේ කෙසේ හෝ සහයෝගයක් වෙන්න ඕන කියන එකයි ඔබට මගේ හිතේ තියෙන චරිත සහතිකය සහ ඔබ මට මේ මිත්‍රශීලීව මේ සලකනවා කියන එක ගැන මගේ තියෙන තක්සේරුවත් එක්ක මම හදාගත්තේ තමයි මම ඉතාලම කෙටි දැනුම් දීමකින් ඔබ මං ගෙදර කතා කළේ මට 12ට විතර 12ට වගේ රංජන කෙටි වෙලාවක් තුල ඔබ ආවා. මම ආවේ මේ මොකද අපි පොරොන්දු වෙලා තිබුණේ මහාචාර්ය කාලොස් ෆොන්සේකා සමග එකක් කරන්න. අපි කරමු. ඒක නුදුරු දිනේ කරමු. ඔබටත් මෙවැනි තව පොත් ලියන්න මේ ශක්තිය ධෛර්යය මේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් නැවතත් කියන්න ඕනේ මේ අපිට අවශ්‍ය වෙන්නේ 2015 ජනවාරි 8න් පස්සේ ස්වාධීන අධිකරණ කොමිසම, පොලිස් කොමිසම, අල්ලස්සා දූෂණ කොමිසම වගේ දේවල් අපි ඇති කළා. එතකොට දැන් ඉන්න ප්‍රියසාද්ද මහත්මයා ඇතුළු අධිකරණයේ ඉහළ පෙළේ අය මේ අධිකරණය හොඳ තැනක් කරගන්න උත්සාහ කරන සටනට ශක්තියක් දෙන්න තමයි අපි එන්නේ. නැත්නම් අර ඒක විනාශ කරන්නට තන සරත් සිල්වලා මේ මොහන් පිරිස්ලාගේ ගණයට අපිව දාන්න එපා. අපි සියලු දෙනාට අවශ්‍ය වෙලා තියෙන්නේ ස්වාධීන කොමිසම් සභා හරහා ස්වාධීන අධිකරණ කොමිසම හදා මේ දේ කරගන්න. මොකද මම හිතනවා නීතිඥ සංගමයේ වගේ තැන්වලින් ඒ දේ වෙන්නේ නැතය කියන එක තමයි. ඒ කියන්නේ ඒගොල්ලන් සම්පූර්ණ හෙලා දකින්නවා නෙමේ. මේ ඡාපා කරන දේවත් නීතිඥ සංගමයේ UR සිල්වා මහත්මයාගෙන් කෙරෙන්නේ නැහැ කියන එක තමයි මගේ මතය. මොකද ඒක තමයි රටේ අර්බුදේ. ඒ අයටත් perpetual treasuries එකෙන් මේ ලක්ෂ 25ක් මේ ඇවිල්ලා තියෙනවා 2016 ජූනි මාසයේ. බරපතල කතාවක්. එතකොට අපි දෙන්නාට අපි perpetual එකේ සල්ලි අරන් නැහැ. ඒ හින්දා අපි buy association එකට කඩා ඉහළ තලයක ඉන්නවා කියලා බොහොම පැහැදිලිව අපිට කියන්න පුළුවන්. මොකද අපි ඒ වගේ බ්ලැක් ලිස්ට් වුණ ආයතන වලින් සල්ලි අරන් නැහැ හින්දා. ඒ හින්දා මම හිතනවා මේ අප දෙපළ දැන් කරන්නේත් අනිත් අයට එකතු වෙන්නත් කියන්නේ මේ සටනට අර අධිකරණය සුද්ධ කරන තැන් වලින් වෙන්නේ නැති දෙයක් ඒ දේ වෙන්නේ නැති හින්දා තමයි අපිට මේ වේදිකාවක් හදාගන්න වෙලා තියෙන්නේ කියලා මම හිතනවා. ඒක හොඳයි. කතාවේ පසුවදනට අවසාන සටහන යලිත් අනිවාර්යයෙන්ම අපි මුණ ගැහෙනවා. ඊටමත් ඉක්මනින්ම නිදහස් සංවාද වැඩබිම ඔබට ජය. ගෝලීය දේශපාලනයේ ශ්‍රී ලාංකේය අවකාශය නිදහස් සංවාද වැඩබිම